නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිනිතුලාගල අරණ්‍ය සේනාසනයෙන් සිදුවන සදහම් සන්නිවේදන සත්කාරක වැඩසටහන් මාලාවේ අරණක විහරණ ශීර්ෂයෙන් ගෙන එන පාලි භාෂා පාඩම් මාලාවේ තුන්වෙනි වැඩසටහනයි අද මේ විදිහට අපි සිදු කරන්නේ. අපි කතා කළා එතකොට භාෂාවක් අපට අවශ්‍ය වන්නේ තමන්ගේ සිත තුළ හටගන්න හැඟීමක්. එම නැතිනම් අපි මේ දහමටම සාපේක්ෂව කතා කළොත් යථාර්ථය පිළිබඳ වූ අවබෝධය බුදුරජාණන් වහන්සේ තවත් දෙවැන්නෙකුට ඒ කියන්නේ මහා කරුණාව නිසා මහා ප්‍රඥාව නිසා මුළු මහත් ලෝක සත්වයන්ට දේශනා කිරීමට උපයෝගී කරගත් භාෂාව පාලි භාෂාව එය මනාකොට අවබෝධ කර ගැනීමට නැතිනම් ඒ තුල ගැබ් වූ sannivedanaya කුමක්ද විඤ්ඤාපනය වූ අර්ථය කුමක්ද කියන කරුණ මෙනෙහි මනවින් වටහා ගන්නට අපට පාලි භාෂාව ඊ타මත්ම උපකාරකයි. අත්‍යන්ත වශයෙන්ම උපයෝගිතාවක් තිබෙනවා ඒ ධර්මාර්ථ හරියටම උදුරවා ගනිද්දී ධර්මාර්ථ මනවින්ම අවබෝධ කරගන්නට උත්සාහ කරද්දී. ඉතින් ඒක නිසා භික්ෂුන් වහන්සේ වගේම ගිහි පින්වත් පිරිසටත් සියලු දෙනාටම මේ භාෂාව දැන ගැනීම පාලි භාෂාව දැන ගැනීම මේ ධර්ම මාර්ගයේ පහසුවෙන් ගමන් කරන්නට මහත් රුකුලක් වෙනවා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය මුලින් සිහිපත් කළා වගේ අපට වැටහෙන්නේ අපට දැනගන්න තිබෙන මාධ්‍ය තමයි මේ භාෂාව. ඒක නිසා භාෂාව හරියටම වටහා ගත්තොත් පුළුවන් තේරුම් ගන්නට කුමක්ද බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා තිබෙන මේ ප්‍රතිපත්ති මාර්ගය කියන දේ. ඒක නිසා අපි අන්දේ සඳහා ඒ කියන්නේ ජීවිතයක ලෞකික අපේක්ෂාවන් සඳහා යම් පමණකට වෙහෙස වෙනවාද ඒ වගේ 100,000 ගුණයකින් අපි වෙහෙසවන්නට ඕන මේ වගේ කටයුත්තකට. ධර්මයක් දැනගන්නට ඒ වගේ මේ ධර්මය දේශිත වූ මේ බඳු මාගදී භාෂාව හදාරන්නට. හොඳයි එහෙනම් අද අපි පාලි භාෂාව තරණේ මෙතෙක් කතා කළ කරුණු පිළිබඳව සංක්ෂිප්ත විග්‍රහයක් ඉදිරිපත් කරලා පාඩමට බැසගමු. අපි කතා කළා පාලි භාෂාවේ අක්ෂර මාලාව නැතිනම් ශබ්ද මාලාවක් තිබෙනවා. ඒ තුල ස්වර සහ ව්‍යංජන භේදයක් තිබෙනවා නේද? ස්වර සහ ව්‍යංජන. ඒ වගේම ඒ ස්වර උච්චාරණය කරන ස්ථාන දීර්ඝ වශයෙන් හ්‍රස්ව වශයෙන් උච්චාරණය වීමේ ප්‍රභේදය අනුව අපි කතා කළා කච්චායන සම්ප්‍රදාය, මොග්ගල්ලාන සම්ප්‍රදාය, ඊට අතිරේකව ශබ්ද නීති
ව්‍යාකරණ සම්ප්‍රදාය මේ වගේ ප්‍රමුඛ ව්‍යාකරණ සම්ප්‍රදායන් කිහිපයක් තිබෙනවා. ඒ තුල අපි හදාරන්නේ මේ මෙතනදී කතා කරන්නේ කාච්ඡායන සම්ප්‍රදාය පිළිබඳව. එතනදී මුලින්ම කතා කළේ නාමපද නේද? නාමපද අපි වර්ගීකරණය කරලා ලක් කළා. එතනදී උපකාරී කරගත්තේ මොකද්ද? අකාරාන්ත, ඉකාරාන්ත, උකාරාන්ත නේද? මේ විදිහට ඒ කියන්නේ නාමපදයක් අන්තවන්නේ. අපි කියවනේ පාලි භාෂාවේ හලන්ත ශබ්ද පාවිච්චි කරන්නේ නැහැ. සියල්ලම ස්වරාන්තයි. ස්වරයකින් ඒ ශබ්දය අවසන් වෙනවා. දැන් පුරුෂ ශබ්දේ පුරිස නේද? මොන ශබ්දයකින්ද අවසන් වන්නේ? නේද? අකාරාන්තයි. දැන් අග්ගි කියවොත් එම ඉකාරාන්තයි. ඔන්න ඔය විදිහට එනං මේ භාෂාවේ නාමපද වර්ණගීම සඳහා හේතුපාදක වන ප්‍රධාන වශයෙන් ඔය අන්ත භේදයක් තිබෙනවා කියලා අපි කතා කළා. ඒ වගේම ලිංග, ඉත්තිලිංග ඊට අතිරේකව විභක්ති වශයෙන් නේද? පඨමා විභක්ති, ဒုတိ යා විභක්ති, තතියා, චතුත්ථි මේ විදිහට විභක්ති කීයක් තියෙනවා කියවද? 9ක් තිබෙනවා කියවා නේද? ඒ තමයි නාමපද පිළිබඳව. ඊට පස්සේ කතා කළා ක්‍රියා විභාගය පිළිබඳව. ක්‍රියාපද පිළිබඳව. ක්‍රියාපදයක මුල් අවස්ථාවට අපි කීවා ධාතුවක් කියලා නේද? දැන් ගච්ඡති කියන ක්‍රියාව සෑදෙන්න පළමුව ගමු කියන ධාතුවක් තිබෙනවා. අන්නේ ගමු කියන ධාතුව සමග විවිධ ප්‍රත්‍යක්කාසු වෙලා ක්‍රියා විභක්ති ප්‍රත්‍ය එකතු වෙලා තමයි අවසානයේදී ගච්ඡති කියන ක්‍රියාපදේ හැදෙන්නේ. ඉතින් එතනදී අපි කතා කළා වර්තමාන අවස්ථාවක් පිළිබඳව නේද? ඒකේ කර්තෘකාරක, කර්මකාරක, ඒකවචන, බහුවචන භේදයක් තිබෙනවා. ඒකත් දල වශයෙන් කීවා. ඉස්සරහට තව මුලින්ම තාම මේ හඳුනගත්ත විතරනේ. ඉස්සරහට මේ පිළිබඳව අපට පුළුවන් කතා කරන්න. හරි. එතකොට එදා අන්තිමට කළේ අභ්‍යාසය කීයද? පළවෙනි දෙවෙනි අභ්‍යාසයේ සිංහලට නැගිය යුතු කොටස කළා. පාලියට නැගිය යුතු කොටස තමයි අද තියෙන්නේ. බැලුවද ඒ ටික? කියන්න බෑන. එක්කෙනා එක ගාන කියාගෙන යන්න. කියන්න. ආතුනස් කියන්න බෑන. එළුවාගේ පාදෝ කියන තැනින්ද? ඔව්. දෙක කියන්න. ඔව්. අත්වලින් මොකක්ද මේ විභක්තියෙන් කියවෙන්නේ? අත් උපකාරී කරගෙන නේද? කටයුත්තක් කරන්න උපකාරක වෙලා. අපි ඒ උපකාර වෙන අවස්ථාවට මොකක් කියලාද කිව්වේ? මොන විභක්තියද? කරණ විභක්තිය. කරණ විභක්තිය. කර්තෘවට මෙන්න මේ ක්‍රියාව සිදු කරන්නට උපකාරක වෙනවා. එතනට කියව අපි කරණ විභක්තිය කියලා. එහෙනම් වඳුරන්ගේ අත්වලින් වඳුරන් කියපුවම ඒක වචනද බහුවචනද? බහුවචනයිනේ. වඳුරන්ගේ එහෙනම් මොකද්ද විභක්තිය? විභක්තිය ඡට්ටි විභක්තිය. ඒක වචනද බහුවචනද? ඇයි බහුවචනයිනේ වඳුරන් බොහෝ දෙනෙක්. එහෙනම් වානරස්ස නෙමෙයි වානරාණං අත්වලින් කියවම් හත්තේහි නැත්තම් හත්තේභි. එහෙනම් වානරාණං හත්තේභි වානරාණං හත්තේහි. පැහැදිලි නේද? 3 4 ගමේ ළමයි ඒක බලන්න ඕනේ. දැන් අපිට පැහැදිලිනේ. හරි. ගමේ කියන එක පොඩ්ඩක් පැත්තකින් තියමු. ඒක විභක්තිය තාම හරියට හඳුනා ගන්නට බැයි නම් තේරෙන වචන ගමු ඉස්සරලා. තේරෙන වචනේ මොකද්ද? ළමයි.
ළමයි කියොත් මොකක්ද විභක්තිය? පඨමා විභක්තියනේ පැහැදිලිනේ. ඊට පස්සේ ඒක වචනද බහුවචනද? බහුවචනයි. එහෙනම් ළමයි කියන එක පාලියෙන් කොහොමද කියන්නේ? කුමාරා නැත්නම් දාරකා ඒකෝකත් හරි. ඊට පස්සේ බලනවා ගමේ ඒ කියන්නේ මේ ළමයි පිහිටන තැනක් ගැන මේ කතා කරන ළමයි නේද? නේද? රැඳී සිටින භූමියක් පිළිබඳව. අන්න එහෙනම් යමකට නැත්නම් කර්තෘගේ ක්‍රියාවට ආධාර වෙනවා, උපකාරක වෙනවා. ඒ අර්ථයෙන් අපි මෙතනදි ගත්තොත් එම නැත්නම් මෙතනදී නම් විශේෂයෙන්ම ගමේ ළමයි කියපුවම ළමයි කියන එක විශේෂණය කරනවා. කුමන ළමයිද මේ? අන්න ගමේ ළමයි. එහෙම හිතුවනම් හරි. ළමයි කියන පදේ විශේෂණය කරනවා. ගමේ ළමයි, ගමේ රැඳී සිටින ළමයි. එහෙනම් ගාමේ දාරකා. ගාමේ දාරකා. පැහැදිලි නේද? ඊළඟ 5 සප්තමී භක්තිය. ගමේ කියන එක ගාමේ ඔය ඉන්න තැනක් කියන්නේ නේද? එහෙනම් සප්තමී භක්තිය. ඒක වචනද බහුවචනද? ඒක වචනයි. ඊළඟ ආකාසම්හි ඡන්தோ. ඔව්. තව කොහොමද කියන්නේ? ආකාසම්හි නැත්තම් තව ඔව් අන්නේ රූප තුනම අපි ලියන්න ඕනේ. ආකාසේ, ආකාසම්හි, ආකාසස්මින්, හඳ, ඡන්தோ. 6 ඔව්. ගල කියන එකට මොකද්ද පාලියෙන් අපි කිව්වේ? පාසාන. පාසාන. දැන් බල්ලා මොන බල්ලාද? දැන් මෙයා ඉන්නේ කොහෙද? සුනකයා ගල උඩ. ගල උඩ. එහෙනම් රැඳී සිටින තැනක්නේ කියන්නේ. දරාගෙන සිටින තැනක්. අන්න එබඳු වචන මොකද්ද අපි කියේ මොන විභක්තියෙන්ද තියෙනවා කියලා? සප්තමී විභක්තිය. සප්තමී. එහෙනම් ගල උඩ කියන එකට කොහොමද පාලියෙන් කියන්නේ? අන්න පාසානේ නැත්තම් පාසානම්හි පාසානස්මින් ඒකෝකත් හරි. අපි පාසානේ කියලා ගමු. ගල උඩ බල්ලාගේ. එතකොට සුනකහස්ස. අන්න පාසානේ සුනකහස්ස. පැහැදිලි නේද? ඊළඟ ඔව් ඇඳ උඩ අර කලින් රූපේ වගේම අවස්ථාව වගේ තමයි. මංචස්මින් මනුස්සෝ 8 ආලෝකේන එළියෙන් ආලෝකේන ඔතන එළියෙන් කියන මොකක්ද විභක්තිය? ආලෝකේන කියලා. මොන විභක්තියද දැම්මේ? ඔව් හිතලා බලන්න. දැන් මේ කියන්නේ මොකක්ද යන්නේ? හිරුගේ එළියෙන් සඳ බබලයි. චන්ද්‍රයා බබලලා තියෙන්නේ කොහොමද? හිරුගේ එළිය හේතු කරගෙන උපකාර කරගෙන කරන නේද? කරන කොටගෙන. එහෙනම් එළියෙන් කියන වචනේ මෙතන මොකක්ද විභක්තිය? කරන විභක්තිය. නේද? කරන විභක්තිය සිංහලෙත් එහෙමයි. එතකොට ආලෝකේන ඕභාසේන කියලා අපි කියන්නේ නේද? ඊළඟ 9 රුක්ඛම්හි සකුණා. ඔව් 10 ගාමේ. එහෙම කියන්න පුළුවන්ද? ගම කියපුවාම අන්න ගාමෝ මනුස්සස්ස ගාමෝ. පැහැදිලි නේද? ඔව් ලෝකයේ දිවයින් ලෝකස්ස දීපේ. එහෙම නැත්නම් උතරදී බොහෝ කොටම හරියන්නේ ලෝකයේ කියපුවම මේ ලෝකය පුරා රැඳී ඇත්තා වූ අර්ථය. ලෝකේ දීපේ නේද? නැත්නම් ලෝකස්මින් දීපේ. එහෙම ගන්නට පුළුවන්.
මෙතන ඉතින් අර අන්න ඒ වගේ අපට විසංවාද තැන් හමු වෙන්නේ. ඒ කියන්නේ හරියටම නිශ්චයකට බැස ගන්න බෑ. මෙතනදී මේ කියලා තියෙන්නේ දැන් අපි කියනවා කොහොමද? කායේ නැත්නම් මේ උදාහරණෙම ගමු. ලෝකයේ දිවයින් කියලා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝකය කියන්නේ මේ චට්ටි භක්තිය. එහෙම නැත්නම් තව කෙනෙකුට හිතෙන්න පුළුවන් සත්තමී භක්තිය. ඒක හරියට නිශ්චය වන්නේ නැත්තේ අපට. ඇයි මෙතනදී හේතුව? මේ නාමපදයේ උපකාරීත්වය තාම අපට ප්‍රකට වෙලා නැහැනේ. නේද? මේ නාමපදයෙන් කියවෙන්නේ නැත්නම් අවසාන ක්‍රියාව කුමක්ද කියලා මෙතනින් කියවෙන්නේ නැහැ තාම. ඒකයි අර්ථය තාම සම්පූර්ණ නැහැ. අපි කීවා අර්ථයක් සම්පූර්ණ වන්නට මොනවද අවශ්‍ය වෙන කාරණා? වාක්‍යයක අර්ථයක් සම්පූර්ණ වන්නට නම් ක්‍රියාවක් තියෙන්න ඕන, කරන්නෙක් ඉන්න ඕන. දැන් මෙතන ඉන්නව කවුද? ලෝකයේ දිවයින් නේද? නාමපදයක් තිබෙනවා නේද? එක්කෝ ඇත නේද? නැත්නම් මොනවද? පිහිටා ඇත. මෙන්න මේ වගේ අවසාන ක්‍රියාවක් නැති නිසා ස්ථිර ප්‍රකාශනයක් අපිට දෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි මෙතනදී ගමු ලෝකයේ දිවයින් කියපුවාම ලෝකේ නැත්නම් ලෝකස්මින් ලෝකම්හි දීපේ ප්‍රශ්නයක් නැහැ. 12 ඔව් පාදේහි ගෝනස්ස පාදේහි ගෝනස්ස පාදේභි ඒ රූප දෙකම මතක තියාගන්නට ඕනේ. ඊළඟ ඔව් ධම්මේ ධම්මම්හි ධම්මස්මින් බණ ධම්ම ශබ්දේ වර්ණම් වන්නේ ඔව් අන්නේ විදිහට වර්ණම් වන්නට ඕන. ඊළඟ 14 ගාමේසු වන බහුපාල ශබ්ද වර්ණම් වන්නේ ලම්හා චට්ටි ලස්ස ඔව් සත්‍යමි මොකද භූපාලේ කරණ භූපාලේන ආලපන ඔව් භවන්තෝ භූපාලා බහුවචන රූපේ නේද? ඊළඟ 15 ඔව් මග්ගේ මග්ගම්හි මග්ගස්මින් ඒ රූප තුනම එනවා උතනද නේද? අශ්වයෝ අස්සා එතනදී අස්සා කියන එක මොකක්ද විභක්තිය? පඨම විභක්ති බහුවචන රූපයක් තිබෙන්නේ නේද? එතකොට ওই විදිහට තමයි දෙවෙනි අභ්‍යාසයේ වන්නට ඕන. ඊට පස්සේ අපි එදා කීවා මේක අර උඩ තියෙන සිංහල නැගිය යුතු කොටස හැම වෙලාවෙම මතක තියාගන්න පුරුදු වෙන්න. පුරිසස්ස ගෝණා ඔතන තියෙන එක පුරිසස්ස තේරුම මොකද්ද? පුරුෂයාගේ මොකද්ද? ලිංග විභක්ති වචන. ලිංග විභක්ති වචන හැම වෙලේම හොයන්න ඕනේ. එතකොට පුරිසස්ස කියන එක පුල්ලිංගයි ඒක වචනයි චට්ටි භක්ති. ආන්ගේ විදිහට නාම පදයක. අපි මේ හැම අභ්‍යාසෙම මේ විදිහට කතා කරන්නේ. ඊළඟට තියෙනවා ක්‍රියා විභාගය. ඒ කොටසේ පාඩමේ දා කීව නේද අපි? හරි.
එතකොට එතන වර්තමාන ක්‍රියා පච ධාතුව වර්තමාන කාලේ වර්ණගෙන්නේ කොයි විදිහටද කියලා කතා කළා නේද? මතකද ඒක පාඩම් කළාද? පචති පචන්ති පචසි පචතහ පචාමි පචාම ඔය විදිහට නේද? බලන්න නිසීදති ශබ්දේ වර්ණම් වන්න. නිසීදතහ ඔව් මොකද ඒක සිංහල තේරුම කොහොමද වර්ණම් වන්නට ඕන? ඈ ඔව් නිසීදති කියන එකේ තේරුම මොකද? හිඳි එහෙනම් ඔව් හිඳිමු ඒ විදිහට තමයි එන්න නේද? බලන්න එහෙනම් ආහාරති ශබ්දය වර්ණම් වන්න. ආහාරාම මොකක්ද ඒකේ සිංහල තේරුම් ටික? ආහාරති කියන්නේ මොකක්ද? ආහාරති. ඔව්. ගෙන එයි කියලා කියමුකෝ. ගෙනෙයි ගෙනෙති. මජ්ජිම පුරිස. ගෙනෙහි ගෙනෙහු. ඊට පස්සේ උත්තම පුරුෂ. ගෙනෙමි ගෙනෙමු නේද? අන්න ඒ විදිහට එන්න ඕන. ඊට පස්සේ එතන ඒ වචන ටික අපි කියවා ඒ සෑම පදයක්ම නේද ක්‍රියාපද උතන තියෙනවා 20කට ආසන්න ප්‍රමාණයක්. ඒ හැම පදයක්ම අපි ওই පචති ශබ්දය වගේ වර්ණම් වන්නට ඕන. කීලති ශබ්දය අරගෙන කීලති කීලන්ති කීලසි කීලත කීලාමි කීලා මේ විදිහට කියලා කටට හුරු වෙන්නට ඕනේ වචන ටික. එහෙමයි මේ භාෂාවේ වචන ටික නැත්තම් ඒ යෙදී මතක තියාගන්නවා කියන්නේ අර ආයාසයක් යොදලා මතක තියා ගැනීමම නෙමෙයි භාෂාවක නේද? කටට හුරවන්නට ඕන. කටට හුරවන්නට ඕන. එතකොට ඉබේට මතක හිටිනවා. ඒ වචන ටික කටපාඩම් කළාද? පොත් වහන්න බලන්න. කියන්න ගච්ඡති යයි තිට්ඨති නිසීදති මොකන්ද නිසීදති හිඳී සයති නිදයි කීලති මොකද්ද කීලති කියන්නේ ඈ ක්‍රීඩා කරයි ખાදති කයි භුඤ්ජති අනුභව කරයි භාසති කියයි චරති හැසිරේ ධෝවති සෝදයි පස්සති බලයි හරති ගෙන යයි නේද? ධාවති ලිඛති ලියයි වසති වසයි ආහරති ඔව් ගෙන එතකොට අපි කලින් කියවා හරති කියන්නේ මොකද කිව්වේ? ගෙන යයි ඒ කියන්නේ ඉවතට ගෙන යාමක් නේද? ආහරති කියන්නේ ගෙන එයි. නේති කියලා අපිට ඉස්සරහට ක්‍රියාපදයක් හම්බ වෙනවා. නේති ඒ කියන්නේ ඔව් ඒත් නේති කියන්නේ ඉවතට ගෙන යනවා. ආනේති කියන්නේ ගෙන එනවා නේද? ගච්ඡති කියන්නේ යනවා. ආගච්ඡති කියන්නේ ඔව් සමීපයට එනවා කියන අර්ථය නේද? මොන විදිහට ආ කියන උපසර්ගය යෙදුනාම ඒ විදිහට අර්ථ වෙනස් වෙනවා නේද? සම්පූර්ණ විරුද්ධාර්ථය ප්‍රකාශ වෙනවා. ධාතු අර්ථයට සම්පූර්ණ බාධා කරනවා නේද? විරුද්ධ අර්ථයක් දෙනවා. ඊළඟට ආරුහති නගී යාචති කනති සාරයි නේද? ශික්ෂාපදයක් එන්නේ මොකද්ද? යෝපන භික්ඛු පඨවින් යෝපන භික්ඛු පඨවින් කනෙය්‍යවා කනාපේයවා කියලා
කනේවා කනාපේවා පාචිත්‍යං. සාරණවා නම් හෝ අන් අයෙකු ලවා සාරවයි නම් ඒ භික්ෂුවට ආපත්‍ති කියනවා නේද? කනති සාරයි. කසති කියන්නේ කසති. කසනව නෙමෙයි. මොකද්ද කසති කියන්නේ? සීසානෝ. සීසානෝ නේ. භවති වෙයි. වෙයි. සිදුවීමක් ගැන කියන්නේ. යමක් වෙයි කියන අර්ථය. ඔන්න ඔය ක්‍රියාපද ටික තමයි එතකොට අපිට තියෙන්නේ නේද? ඒකෙත් අපි කිව්වේ අපි මොකද්ද? ක්‍රියාපදයක් හැදෙන්නට මූල රූපවන නැත්නම් මුල් අවස්ථාවට අපි කියව ක්‍රියාවක් වර්ණගෙන්නට කලින් ධාතුව කියලා නේද? මතක තියාගන්න. ක්‍රියා ධාතු කීපයක් උතනින් කිව්වොත් ගච්ඡති කියන ක්‍රියාව හැදෙන්නේ මොන ධාතුවෙන්ද කිව්වේ? ගමු ධාතුවෙන්. ගමු ධාතුවේ. ගමු. මතක තියාගන්න. ගමු ගතියං. මතකද? ගමු ගතියං. කටපාඩමේ තියාගන්න. ඒ කියන්නේ ගමු කියන ක්‍රියා ධාතුව දෙන්නේ යෑම් අර්ථෙහි. ඊළඟට තියෙනවා තිට්ඨති. තිට්ඨති කියන ක්‍රියාපදේ නේද? ඒ කියන්නේ ඨා කියන ධාතුවෙන් හැදෙන්නේ. ඨා ගති නිවුත්තිය. යම් යෑමක් නැවතීම් අර්ථෙහි. නේද? දැන් තිට්ඨති කියන්නේ සිටීනේ. ඔන්න විදිහට තමයි තියෙන්නේ. නිසීදති කියන්නේ සද කියන ධාතුවෙන්. සද විසරණාදීම්හි කියලා ඉන්නේ. නේද? හොඳයි එහෙනම්. ඊළඟට තියෙන්නේ තුන්වෙනි අභ්‍යාසය. බලුවද ඒක? කියන්න බලන්න එහෙනම්. කවුද පටන් ගන්න? හා කියන්න. පඨම පුරුෂ ඒක වචන මොකද කාලේ? ඔව්. දැන් අපි අර පළවෙනි නැත්නම් දෙවෙනි අභ්‍යාසයේදී කියවනේ ලියන්න ඕන විදියක් ඔය සිංහලට නැගිය යුතු එක. මේකෙදිත් මම එක වාක්‍යයක් ලියලා පෙන්නන්නම්. එතකොට ඔය අභ්‍යාසයම ලියන්නට ඕන ඔය විදිහට බුද්ධෝ තිට්ඨති කියලා වාක්‍ය ගන්නවා. ඒකේ පළවෙනි වචනය කඩා ගන්නවා බුද්ධෝ නේද? නාම පදයක්ද ක්‍රියාපදයක්ද? නාම පදයක්. නාම පදයක අපි හොයන්නේ මොනවද? ලිංග විභක්ති වචන. ලිංග විභක්ති වචන. මොකද්ද ලිංගය? පුල්ලිංගයි. මොකද්ද විභක්තිය? පඨම විභක්තිය. ඒක වචනද බහු වචනද? ඒක වචනයි. ඊට පස්සේ තියෙන තිට්ඨති. තිට්ඨති කියන්නේ ක්‍රියාපදයක්ද නාම පදයක්ද? ක්‍රියාපදයක්. එහෙනම් ක්‍රියාපදයක මොනවද අපි හොයන්නේ? ඔව්. ක්‍රියාපදයක හොයන්නේ මොකද? පුරිසය කියලා නේද? පඨම පුරිසද, මධ්‍යම පුරිසද, උත්තම පුරිසද? ඒක තියෙන පුරිසය. ඊට පස්සේ වචන භේදය. ඒක වචනද, බහු වචනද? ඊට පස්සේ කාලය මොකක්ද කියන එක. වර්තමාන කාල, අතීත කාල, අනාගත කාල. ওই විදිහට තමයි ඔය අභ්‍යාස උත්තර ලියවෙන්න ඕනේ. මතක තියාගන්න ක්‍රියාපදයක් දැන් තිට්ඨති කියන ක්‍රියාපදේ පුල්ලිංගද, ඉත්තිලිංගද, නපුංසකලිංගද? ඔව්. එහෙනම් ක්‍රියාපදයට ලිංග භේදයක් නැහැ නේද? මේ ලිංග භජනය කරනවා කියලා එහෙම එකක් ක්‍රියාපදයකට නැහැ. එතන ඉත්තිලිංග රූපයක් යෙදුනා වේවා නාමය, පුල්ලිංග රූපයක් යෙදුනා වේවා තිට්ඨති කියන එක ඒ ලිංගය අනුව වෙනස් වන්නේ නැහැ. පැහැදිලි නේද ඒකේ කතාව? හරි. එහෙනම් දෙවෙනි වාක්‍ය කියන්න බලන්න. මිගා ධාවන්ති. කියන්න ආතුනස් කියන්න බෑ. වර්තමාන කාල. ඔව්.
තුන්වෙනි එක එහෙනම් ආස්තුන්හස හිමීට කියාගෙන යන්න අභ්‍යාසෙදී 3 සීහෝ සයන්ති සි ඔව් සිංහයෝ නිදති සීහෝ පඨම විභක්ති බහුවචන පුල්ලිංග සයන්ති පඨම පුරුෂ බහුවචන වර්තමාන ඔව් එතන සීහෝ නෙමෙයි සීහා සයන්ති මොකද සීහා දැන් සීහෝ කීවොත් සයන්ති කියලා බහුවචන රූපයක් තියෙන්න පුළුවන්ද නේද සීහෝ ඒක වචනද බහුවචනද ඒක වචන නාමය එහෙනම් කර්තෘ ඒක වචන නම් ඒ කියන්නේ ක්‍රියාව කරන්න ඒක වචන නම් ක්‍රියාවත් ඒක වචනද බහුවචනද ක්‍රියාවත් බහුවචන වන්නට ඕන පැහැදිලිද කර්තෘ ඒක වචන නම් ක්‍රියාවත් ඒක වචනයි කර්තෘ බහුවචන නම් ක්‍රියාවත් බහුවචන ඊළඟ 4 පුරිසෝ ගච්ඡති පුරුෂයා යයි පුරිසෝ පඨම විභක්ති ඒක වචන පුල්ලිංග ගච්ඡති පඨම පුරිස ඒක වචන වර්තමාන කාල ඊළඟ 5 රජකා දෝවන රදවෝ සෝදති රජක පඨම විභක්ති පුල්ලිංග බහුවචන දෝවති පඨම පුරිස බහුවචන වර්තමාන කාල ඔව් රජකා කියන එක රදවෝ කියනට වඩා රදාවු නේද අපි කීවේ සිංහලයේදී නේද ඒ පඨම විභක්තිය නම් වන්නට රූප කිහිපයක් තිබෙනවා කියලා නේද පඨම විභක්ති ඒක වචනටි අපි කීවා නාම පදයක අගින් එක්කාසු කරන විභක්ති ප්‍රත්‍ය කිහිපයක් තියෙනවා බහුවචන රූපයක් හදන්න නම් එක්කාසු කරන විභක්ති ප්‍රත්‍ය කිහිපයක් තිබෙනවා බහුවචනදී කීවා ඕ හු ඌ නේද ඊට පස්සේ අප්‍රාණවාචී අවස්ථාවේදී නම් සිංහලෙදී වල් කියන ප්‍රත්‍ය එක්කාසු කරනවා දැන් මෙතනදී රදවෝ කියනට වඩා රදාවු එක ගොඩක් ගැලපෙනවා නේද ඊට පස්සේ ධෝවති නෙමෙයි තියෙන්නේ ධෝවන්ති මොකද රජකා කියන එක බහුවචනයිනේ එහෙනම් ධෝවන්ති කියන ක්‍රියාවත් බහුවචනෙන්මයි තියෙන්නට ඕන ඊළඟ 6 පස්සකා කසං ගොවියෝ සීකාති පස්සකා පඨම විභක්ති බහුවචන පුල්ලිංග කසන්ති පඨම පුරුෂ බහුවචන වර්තමාන කාල ඊළඟ 7 ඔව් මොකද වාක්‍යය තියෙන්නේ ඔව් ලේඛකා කියලා තියෙන ඔය පොතේ මොකක් කියලාද මේ තියෙන්නේ ආස්තුන්හස ලේඛකෝ ඒකනේ මොකද එතකොට තේරුම් වෙන්න ඕනේ ඔව් පඨම විභක්ති ඒක වචන එහෙනම් මොකක්ද තේරුම් වෙන්න ඕනේ ලියන්නා ලිඛති කිව්වොත් ලිඛති ඔව් ලියයි අන්න ලේඛකෝ ලිඛති කියන්නේ ලියන්නා ලියයි එතකොට ලිංග විභක්ති වචන මොකද්ද ලේඛකෝ කිව්වොත් පඨම විභක්ති ඒක වචන පුල්ලිංග ලිඛති කිව්වොත් ක්‍රියාව මොකද පුරුෂය ඔව් ප්‍රථම පුරුෂයයි ඒක වචනයි මොන කාලෙද ඔව් වර්තමාන කාල එහෙනම් පඨම පුරුෂ ඒක වචන වර්තමාන කාල පැහැදිලිනේ ලේඛකා කියලා ඒක තමයි ඔය අර අලුත් පොත්වල සමහර තැන්වල printing mistake තියෙනවා මුද්‍රණ දෝෂ පරණ පොත්වල නම් ඒවා ගොඩක් අඩුයි පුළුවන් නම් ඒ පරණ පොතක් හොයාගන්න ඊළඟ 8 දාසෝ චරති දාසයා හැසිරේ දාසෝ පඨම විභක්ති ඒක වචන පුල්ලිංග චරති පඨම පුරිස ඒක වචන වර්තමාන කාල 9 කියන්න මංචේසු සයන්ති ඇඳන්හි නිදති
මංචේසු සත්තමී විභක්ති බහුවචන පුල්ලිංග සායන්ති පඨම පුරිස බහුවචන වර්තමාන මොකද්ද කාලය? වර්තමාන කාලයි. එතන මංචේසු කියන එක ඇඳන්හි ඒ කියන්නේ අපිට කලින් ආව නේද? සත්තමී විභක්තියන ඔය තියෙන්නේ. අපට අවශ්‍ය නම් ගන්න පුළුවන් ඇඳන් මත ඇඳන් උඩ. දැන් මෙතන කරන කෙනෙක් කවුද කියලා දීලා නැහැ නේද? අපි කියනවා කවුද? ළමයි කියලා. ළමෝ ඇඳන්හි නිදත්. එහෙම නැත්නම් ළමෝ ඇඳන් මත නැත්නම් ළමෝ ඇඳන් උඩ නිදත්. අන්නේ උඩ කියන අර්ථය නේද? පාසානේ ගල උඩ කියලා ආන් ඒ වගේ තමයි. ඊළඟ 10 ලිවද? කියන්න බෑ. ජාලෙන්ති දීප කියන්නේ මොකේද? පහන්. එතකොට දීප කියන්නේ පහන, දීපේ කියන්නේ පහන්. ජාලේති කියන්නේ දල්වනවා කියන අර්ථය. දල්වනවා. එහෙනම් කොහොමද ඒකේ පරිවර්තන එන්න ඕනේ? පහන් දල්වති. කරන කෙනෙක් උතනදී වාක්‍ය දීලා නැහැ නේද? පහන් දල්වති දීපේ ජාලෙන්ති නේද? උපාසකයෝ පහන් දල්වති. අන්න ඒ වගේ. හිමිවරු පහන් දල්වති. භික්ඛවෝ දීපේ ජාලෙන්ති. ඒ විදිහට ගත්ත හැකි. එතකොට දීපේ මොකද්ද විභක්තිය? ඔව් ဒုတိ ය විභක්ති බහුවචන පුල්ලිංගයි. ජාලෙන්ති ඔව් පඨම පුරුෂයි බහුවචනයි වර්තමාන කාලයි. ඊළඟ 11 ඔව් ඔව් පඨම පුරුෂ බහුවචන මොකද කාලය? වර්තමාන කාලයි නේද? අන්න එතනත් කරන කෙනෙක් දීලා නැහැ. අපට ඕනනම් ගත්තයි කොහොමද? බාන්නේ වාක්‍ය සම්පූර්ණ කරන කර්තෘ කෙනෙක් දාලා. ඔව් බලන්න කොහොමද කියන්නේ? ගස් නගිත්. කවුද ගස් නගින්නේ? ඔව් මිනිස්සු ගස් නගිත්. කොහොමද පාලියෙන් කියන්නේ? අන්න මනුස්සා රුක්ඛේ ආරුහන්ති. වඳුරෝ කීවත් කොහොමද කියන්නේ? කොහොමද? වඳුරෝ ගස් නගිත්. ඔව් මොකද්ද වඳුරට පාලියෙන් අපි කියේ? ඔව් එතකොට වානරා ඔව් ගස් නගිත්. රුක්ඛේ ආරුහන්ති. වානරා රුක්ඛේ ආරුහන්ති. වඳුරෝ ගස් නගිත්. අන්න ඒ විදිහටයි නේද? ඊළඟ 12 ඔව් ඊළඟ 13 කරත්. ඔව් බල්ලෝ අනුභව කරත්. සුනකහ මොකද්ද? පුල්ලිංගයි. භුඤ්ජන්ති වර්තමාන කාල 14 ඔව් ඒක වචන මොකද්ද කාලය?
වර්තමාන කාලයි. 15 ඔව්. එළුවෝ ඔව්. සයන්ති ඒක වචනද බහු වචනද? බහු වචන. එහෙනම් නිදත් වර්තමාන කාල 16 කම්මකාර ආහරන් කම්කරුවා ගෙන ඇති කම්මකාර පඨම විභක්ති බහුවචන පුල්ලිංග ආහරන්ති පඨම පුරුෂ බහුවචන වචන. ඔව් ඒ විදිහට නේද? කම්මකාරා ආහරන්ති. බලන්න කම්මකාර ශබ්ද වර්ණම් වань. ඔව් කම්මකාර. මොකද කම්මකාර කියන වචනේ තේරුම? මොකක්ද දැන් කිව්වේ? කම්කරුවා. බලන්න වර්ණම් වань. කම්මකාරෝ කම්මකාරේන කම්මකාරාය කම්මකාරස්ස කම්මකාරාණං පංච විභක්ති කම්මකාරා නේද? මෙන්න මේ ගාථාවේ මොකද තේරුම එන්නේ? අපි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්නේ. මොකද්ද ඒ ගාථාව? බලන්න කියන්න බලන්න. කටපාඩම් නේද? අපි දැන් කොච්චර ඉපදුනදා ඉඳන් නෙමෙයි. නේද? කතා කරන්න පුළුවන් දා ඉඳලා බුදුරජාණන් වහන්සේට මලක් කරලා පූජා කරද්දී කියන්නේ නේද? මොකද කොහොමද කියන්නේ? වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින්. ඊට පස්සේ පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහි. දැන් මෙතෙන් එද්දී ඕක තේරුම් ගන්න අවශ්‍ය ව්‍යාකරණ බොහොමයක් කියලා අවසාන නේද? අපි නිකාම බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මලක් කඩලා පූජා කරලා පිනක් සිද්ධ වෙනවා නේද? හැබැයි මේ ගාථාව කියද්දි මේ අර්ථය අපි අර්ථ මනසිකාරයකින් යුක්තව ඒ කටයුත්ත සිදු කළොත් නේද? අපි දන්නවා මේ කියන වචනයක අර්ථය මෙයයි කියලා. අන්නේ මනසිකාරයෙන් යුක්ත ඒ දැනුවත් භාවයෙන් යුක්තවම ඒ ගාථා සජ්ජායනා කරද්දී ඒකෙන් Tamanට ලැබෙන ලාභය ගොඩයි බහුලයි. දැන් පිරිත් සජ්ජායනා වුණත් අපි කරණීය සූත්‍රය සජ්ජායනා කරනවා නම් ඒකේ කියන වචනයක් ගන්න අපට අර්ථ වැටහෙනවනේ. ඒ සජ්ජායනය තුළ ඒ මානසිකාරය තුළ සෑම තැනකම අපට කුසල මානසිකාරය. කුසල් සිතකින්මයි ඒක කරන්නේ. ඒ හේතුව අපට අර්ථ වැටහෙනවනේ. අන්න ඒ වගේ. මේක තේරුම මොකක්ද එතකොට? වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තති පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහේ. ඔක තේරුම් ගනිද්දී දැන් පාලි ගාථා බන්ධනයේ ලක්ෂණය තමයි අර්ථය ගනිද්දී එතනදී අවශ්‍ය පළවෙනි වචනේ ගාථාවේ පළවෙනි වචනේ නෙමෙයි සමහර විටක මුලට අර්ථය ගන්න නැත්තම් ඒ තේරුම ගනිද්දී තුන්වෙනි වාක්‍ය හතරවෙනි වාක්‍ය තිබුණු පදයක් තමයි මුලට අපි ගන්න ඕනට. නමුත් ඉතින් අපි තාම ආරම්භයේනේ සරල විදිහට තේරුම් ගත්තොත් මේ තියෙන පද විදිහටම වන්න ගන්ධ ගුණෝපේතං. වන්න කියන්නේ වර්ණය, පැහැය කියන්නේ නේද? ගන්ධ කියන්නේ සුවඳ, ගුණෝපේතං. එහෙනම් වන්නේනච ගන්ධේනච මෙන්න මේ කියන වර්ණ සහ ගන්ධ යන ගුණයන්ගෙන් ගුණෝපේතං කියන්නේ යුක්ත වූ, උපේත කියන්නේ යුක්ත වූ. වර්ණයෙන්ද ගන්ධයෙන්ද කියන මේ ගුණයන්ගෙන් යුක්ත වූ ඒතං කුසුම සම්තතින්
මේ සමහර වචන ඉතින් තාම මුණ ගැසුනේ නැහැ. ඉස්සරහට අපි සරණාම පාඩමෙන් කතා කරනවා. ඒතං කුසුම සන්තති. සන්තතිය කියන්නේ මොකද්ද? සමූහය නැත්නම් එක දිගට ඒ කියන්නේ පූජා කරමි. පූජා කරමි. කාටද පූජා කරන්නේ? මුනින්දස්ස සිරීපාද සරෝරුහි. මුනින්දස්ස කැලල අතහරිමුකෝ. සිරීපාද සරෝරුහි. එතකොට ඔව් මේ මල් මුනින්දස්ස. මුනින්ද කියන්නේ කාටද ඇත්තට? මුනිචසෝ ඉන්දෝ ചാති මුනින්දෝ කියලා අපිට ඉස්සරහදී සමාසයක් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන නමක්. පර්යාය තවත් වචනයක් භාග්‍යතුන් වහන්සේට කියන. මුනීන්ද්‍රයන් වහන්සේ කියලා අපි කියන්නේ නේද? මුනීන්ද්‍රයන් වහන්සේ. එතකොට මුනින්දස්ස මොකද්ද විභක්තිය? ඔව් චතුත්ථි නැත්තම් චට්ටි විභක්තිය. චට්ටි විභක්තිය. එතකොට මුනින්දස්ස කියන්නේ මුනීන්ද්‍රයන් වහන්සේගේ සිරීපාද සරෝරුහේ. සිරිපා යුගල්හි නේද? නැත්තම් සිරිපා යුගලට නැත්තම් ශ්‍රීපාද පද්මයෙහි පූජයාමි පූජා කරමි. ඒ අර්ථ ගන්න පුළුවන්. ශ්‍රී බුදුරජාණන් වහන්සේගේ මුනින්දස්ස මුනීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රීපාද පියුම් අභියස අන්න එහෙම ගත්ත හැකි. පියුම් අභියස පූජයාමි පූජා කරමි. පැහැදිලිද එතකොට? කොහොමද බලන්න කියන්නේ නම් තේරුම අපි මේක ගන්න. වන්න ගන්ධ ගුණෝපේතං. ඒ කියන්නේ වර්ණයෙන්ද ගන්ධයෙන්ද යන ගුණයන්ගෙන් උපේත කියන්නේ යුක්ත වූ. ඒතං කුසුම සන්තතින් කියන්නේ මේ මල් සමුදාය මේ මල් සමූහය මුනින්දස්ස සිරීපාද සරෝරුහේ පූජයාමි. මුනීන්ද්‍රයන් වහන්සේගේ භාග්‍යවතුන් වහන්සේගේ සිරීපාද කියන්නේ අපි ශ්‍රීපාද කියලා වෙ කියන්නේ නේද? ඒක නිසා ශ්‍රීපාද පියුම් අභියස පූජයාමි පූජා කරමි පූජා කරමි කියන අර්ථය ගන්න ඕනේ. ඊළඟට ওই ගාථාව කියලා අපි තවත් ගාථාවක් කියනවා. ඒ මොකද්ද? පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං පුප්පං මිලායාති යතහා ඉදං මේ කායෝ තතහා යාති විනාසභාවන්. මොකක් වෙන්නේ නැත්තෝ ඔක තේරුම? පදෙන් පදේ හිතන්න. පූජේමි බුද්ධං. ඒ කියන්නේ බුද්ධං පූජේමි. බුද්ධං මොකද විභක්තිය? ဒုတိ යයි භක්තියනේ. නේද? බුද්ධං පූජේමි. එහෙනම් තේරුම මොකද්ද? ඔව් බුදු රද නැත්නම් බුදු රදුන් බුදුරජාණන් වහන්සේ පූජේමි පූජා කරමි පුදමි. කුමකින්ද පුදන්නේ? කුසුමේන නේන. අනේන කුසුමේන. මෙන්න මේ මලින් දැන් පූජේමි කියන වචනේ කවුද කරන්නේ කියන එක උතන දීලා නැහැනේ නේද? පූජා කරමි. කවුද කරන්නේ? දීලා නැති වුණාට ගාථාවේ අපිට තේරුම් ගන්න හැකි කවුද? පූජේමි කියන ක්‍රියාරූපය ආවේ මොන පුරුෂයේද? උත්තම පුරුෂ ඒක වචනයි. ඒක වචනයි. එහෙනම් අධ්‍යාහාරයි කවුද කර්තෘ වතනදි කරන්නේ? මම අන්න එහෙම ගන්න පුළුවන්. මම අනේන කුසමේන මේ මලින් බුද්ධං පූජේමි. බුදුරජාණන් වහන්සේ පුදමි පූජා කරමි. පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං. ඒතේන පුඤ්ඤේන මොක්ඛං ලභාමි. ඒ විදිහට මල පූජා කරලා පූජා කිරීමෙන් යම් පිනක් රැස් වෙනවාද? පුඤ්ඤේන මේතේන මොක්ඛං ලබාමි. මෝක්ෂය ලබමි. පැහැදිලිද? එතකොට මේ පද දෙක තේරුම මොකද්ද? මේ මලින් මම බුද්ධං පූජේමි. බුදුරජාණන් වහන්සේ පුදමි. ඒතේන පුඤ්ඤේන මොක්ඛං ලභාමි. ඒ පිනෙන්
මෝක්ෂය ලැබෙමි. නිවන් ලැබෙමි. ඊළඟට පුප්පං මිලායාති යතහා ඉදං මේ කායෝ තතහායාති විනාශභාවං. ඒක තේරුම යතහා පුප්පං මිලායාති. මිලායාති කියන්නේ මොකද්ද? මැලවෙනවා. එතකොට පුප්පං මිලායාති කියන්නේ ඔව් මේ කියන පුෂ්පයක් යම්සේ මැලවේද අන්න යතහා යම්සේ මේ උපමාවක් කරන්න හදන්නේ. යතහා පුප්පං මිලායාති යම්සේ මලක් මිලාන වේද මැලවෙයිද තතහා යම්සේද එසේම අන්න මේ කායෝ විනාශ භාවං යාති. මෙතන ඉදං කියන කර පුප්පං කියන එකත් එක්කලා ගන්නට ඕනේ. ඉදං පුප්පං මේ මල යම්සේ මැලවේද එසේ මේ කායෝ මේ කියන්නේ මගේ මේ කායෝ මගේ කායෝ කිය මොකටද? ශරීරය කය මේ කායෝ විනාශ භාවං යාති. වෙනස් වීමට විනාශ වීමට පත් වෙනවා කියන අර්ථ නේද? බලන්න බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මලක් අරගෙන පූජා කරලා මෙන්න මේ ගාථාවෙන් අපි වන්දනා කරනවා. පළවෙනි එකෙන් කියන්නේ මේකෙන් මහා පිනක් මට රැස් වෙනවා. ඒ හේතුවෙන් ඒ පින මට නිවන් පිණිස වේවා ප්‍රාර්ථනාවක් පිහිටවනවා. ඒක සාක්ෂාත් කරගන්න අප තුළ මෙන්න මේ දැනීම තියෙන්න ඕන නේද? මේ අවබෝධය තියෙන්නට ඕන. මේ මල යම්සේ පර වෙලා යනවාද මගේ කයත් අන්න ඒ විදිහට මැලවිලා යනවා. අභාවයට යනවා. විනාශ වෙනවා. නේද? ඔන්න ඔය වගේ ධර්මාර්ථ තියෙනවා මේ කියන ගාථාවල පිරිත් සූත්‍ර සජ්ජායනා කරද්දී. ඒක නිසා පොඩ උත්සාහ කරන්න. දැන් අපිට මේ කියාගෙන යද්දී වචන අලුතෙන් එක්කාස වෙනවනේ අපේ දැනුමට. ආන්ගේ එක්කාස වෙන වචන දාලා බලන්න. බයක් වන්නට දෙයක් නැහැ. හැකියපමණකින් ඒ තැනට යොදලා බලන්න. මොකද තව ඉස්සරහට ව්‍යාකරණ අපි කතා කරද්දී ඕවා निराකරණය එනවා. ඒක නිසා අර මේකේ ප්‍රායෝගික භාවිතයයි අවශ්‍ය. යෙදෙන තැන උත්සාහ කරන්න. මෙතන කොහොමද අර්ථය ගන්නෙ? මේ ගාථාවේ මොකක්ද අර්ථය? හොයා දැනගන්නට ඕනේ. දන්නේ නැත්නම් කෙනෙක්ගෙන් අහගෙන විමසලා එහෙම ඉගෙන ගන්න නේද? අර කියන්නේ ආචාර්යාත් පාද මාදත්තේ පාදං ශිෂ්‍යේන සුමේධ්‍යා. අපි කියේ එතකොට කොටසයි. පාදයක් කියන්නේ හතරෙන් එක කොටසක් තමයි ගුරුවරයාගෙන් ලැබෙන්නේ. තව හතරෙන් එක කොටසක් සුමේධ්‍යා ස්වකීය නුවණින් ලැබෙන්නේ. තවත් හතරෙන් කොටසක් පාදං සබ්‍රහ්මචාරීභ්‍යං. එකට ඇසුරු කරන මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් තවත් කොටසක් තවත් පාදයක් අවසාන පාදය. එතකොට හතරෙන් එකේ කොටස් තුනක් එක්කාසු වුණාම හතරෙන් තුනයි. තව කොච්චරක් ඉතිරිද? හතරෙන් එකක්. ඒ භාගේ පාදං කාල ක්‍රමේන. ඒ කොටස ලැබෙන්නේ අපට මේ කාලයත් එක්කලා අත්දැකීමත් එක්කලා නැත්තම් මේක තුල යෙදීමත් සමග. ඒක නිසා ඒකයි කිව්වේ මෙතනින් නතර වන්නට එපා. තමන් හොයන්න ඕනට ඕනේ. තමන් විමසන්නට ඕනේ. භාෂාව තුළ යෙදෙන්නට ඕනේ. ඊළඟ දැන් එතකොට යම් අදහසක් ආව නේද මේ ගාථාවට? එහෙනම් අද ඉඳන් මල් පූජා කරද්දී ඔන්න ඔය අර්ථය හිතා පූජා කරන්නට ඕනේ. 16 නේද අපි කිව්වේ? 17 කියන්න බාන්න වානිජා නිසීදන්ති. කාට තියෙන්නේ? වානිජා නිසීදන්ති. වෙලෙන්දා නිසි. වානිජා පඨමා විභක්ති බහුවචන තුලින්. නිසීදති පඨම පුරිස බහුවචන වර්තමාන කාලය. ඔව් වානිජෝ නිසීදති නේද කිව්වේ? පොතේ තියෙන කොහොමද? වානිජා නිසීදන්ති. වානිජා නිසීදන්ති. එතකොට වානිජා ඒක වචනද බහුවචනද? බහුවචනයි. නිසීදන්ති ඒක වචනද බහුවචනද? බහුවචනයි. එහෙනම් තේරුම මොකක්ද දෙන්න ඕන? වෙලෙන්දෝ හින්දිති
ඊළඟ 18 ගෝපාලෝ රුංජති ගෝපාලෝ ගෝපාලලා රුංජති අනුභව කරයි. අනුභව කරයි. කොහොමද ඒක වචන එන්නේ? ගෝපාලෝ රුංජති ප්‍රථම පුරුෂ බහුවට ඒක වචන වර්තමාන. ඔව් 19 ගෝනා කාදන්ති ගොන්නු කති ගෝනා පඨමා විභක්ති බහුවචන පුල්ලිංග කාදන්ති පඨම පුරිස බහුවචන වර්තමාන කාල. ඔව් 20 ඔව් ඔන්න දැන් වාක්‍යයේ වචන 3ක් තිබෙනවා නේද? මෙතන නිකන් වචන දෙකේ වාක්‍ය දුන්නේ. දැන් වචන 3ක් කියන්න බෑනේ. අමාරු නෑ. ඔක හරි පහසුයි. වානරෝ රුක්කං ආහුති වානරෝ වංගා රුක්කං ගසට ආරුහති නගී නගී නේද? ඒ කොහොමද එතකොට? වානරෝ වානරෝ පඨමා විභක්ති ඒක වචන පුල්ලිංග රුක්කං තක්ති විභක්ති ඒක වචන පුල්ලිංග ආරුහති ප්‍රථම පුරුෂ ඒක වචන පුල්ලිංග වර්තමාන කාල. ඔව් වර්තමාන. රුක්ඛං නේද? ගසට නගිනවා කුමකටද නගින්නේ? ගසට. රුක්ඛං මොකක්ද විභක්තිය? චතුත්ථි. අතුනාස මොකද්ද කිව්වේ? මොන විභක්තියද කිව්වේ? ඔව් චතුත්ථි විභක්තිය. ඔව් විභක්තිය. කොකද හරි එක? චතුත්ථි විභක්තිය චට්ටි විභක්තියද? ඔව් ගසට නගිත් නේද? අපිට හිතෙන්නේ ඔක ඒ වගේ අර්ථයක් තමයි. අර අවසන් වෙන්නේ ඨ කාර්යයෙන් හින්දා. දැන් ළමයාට පොතක් දෙයි. ඒ සිංහල යෙදීම. සිංහලයේ අපි කිව්වේ ගිය සතියේ දැන් විභක්ති ප්‍රත්‍ය අපි පාලියේදී හදාරනවා වගේම දැනගන්නවා වගේම සිංහලෙත් තියෙන විභක්ති ප්‍රත්‍ය නේද? එක එක විභක්තියට අදාළව. දැන් මෙතනදී අපි බලන්න ඕනේ රුක්ඛං කියන්නේ මොකක්? දැන් රුක්ඛ ශබ්දේ බලන්න වර්ණං වන්නේ. පඨමා රුක්ඛෝ රුක්ඛහ ဒ ුතියා රුක්ඛං රුක්ඛේ තතියා ඔව් චතුත්ථි ඔව් දැන් චතුත්ථි භක්තියට රුක්ඛං කියන රූපය හම්බ වුණාද අපට? තිබුණාද? නැහැ නේද? අන්න ඒකයි. සිංහලයෙන් එන අර්ථය ඒ විදිහටම හිතන්න එපා පාලි විභක්තියට. මෙතනදී රුක්ඛං කියන්නේ ဒ ුතියා විභක්තිය. ဒ ුතියා විභක්තිය ගසට නගී රුක්ඛං ආරුහති. අපිට ඉස්සරහදී එනවා නැත්නම් ඔක කියනවා ගමනාර්ථ ධාතුන් හා සමග යෙදෙන්නේ මොන විභක්තියද? ဒ ුතියා විභක්තිය මතක තියාගන්න. ගමනාර්ථ ධාතුන් හා සමග යමකින් නැත්නම් යම් ක්‍රියා ධාතුවකින් කර්තෘගේ යාම ප්‍රකාශ වෙනවා නම් අන්න ඒ කර්තෘ යන ස්ථානය මොන විභක්තියෙන්ද තියන්නට ඕන? ဒ ුතියා විභක්තියේ. දැන් මෙතනදී ආරුහති කියන්නේ නගිනවනේ නේද? නගිනවා ඒ කියන්නේ ඔන්න කර්තෘගේ යාම ප්‍රකාශ වන්නේ. පැහැදිලිද? ඒ යාම කොතැනකටද? ගසට. එන මතක තියාගන්න ඒක කිසිම විටක අපි චතුත්ථි භක්තියට නම් වන්නේ නැහැ පාලියේදී තියන්නේ ဒ ුතියා විභක්තියෙන් ගසට නගී. එහෙනම් අපි කියවොත් ළමයා ගමට යයි කොහොමද පාලියෙන් කියන්නේ? සිස්සෝ. දැන් ළමයා යයි කොහොමද පාලියෙන් කියන්නේ? සිස්සෝ අන්න සිස්සෝ ගාමං ගච්ඡති. නැත්නම් දාරකෝ බාලකෝ ගාමං ගච්ඡති. අයි හේතුව ගාමං කියලායි ဒ ුතියාවෙන් දැම්මේ. ඒකයි අපි ගාමස්ස කියලා චතුත් දැන් අපට අර්ථය වැටහෙන්නම ගමට යයි කියපු ගමට. එහෙනම් චතුත්ථ විභක්තියෙන් තමයි තියෙන්නට ඕනේ. නමුත් පාලියේ යෙදීම මේ විදිහට නෙමෙයි. ඒකයි හේතුව.
යාම් අර්ථය ගමනාර්ථය නම් ප්‍රකාශ වන්නේ කර්තෘගේ ක්‍රියාව තුළින් ඒ යන ස්ථානය තියන්නට ඕන ද්විතීයා විභක්තියෙන්. ද්විතීයා විභක්ති. පැහැදිලි නේද ඒ කාරණේ? එහෙනම් මතක තියාගන්න මේ පාඩමෙන් එක කොටස අලුත් ව්‍යාකරණ රීතියක් ගණනේ අපි නැත්නම් කිහිපයක් සුළුෙන් දැනගන්න. ඊළඟට පැහැදිලි නේද? ඒ කියපු කොටස මොන හරි තා ප්‍රශ්න තියෙනවද? නෑනේ. දැන් එතකොට යම් වැටහීමක් තියෙනව නේද? මේ විභක්තිය අපි යොදාගන්නේ මේ අර්ථය කියලා. පඨම විභක්තිය අපි යොදාගන්නේ මොන අවස්ථාවකද? ဒုတိ යාව, තතියාව, චතුත්ථිය. පැහැදිලිද? ඒ ටික යම් අවබෝධයක් තියෙනවද? පඨම විභක්තිය අපි කෙටියෙන් සිහිපත් කළොත් පඨම විභක්තිය මොන අර්ථයේද යෙදෙන්නේ? කොයි තැන්වලද යෙදෙන්නේ? පඨම විභක්තිය අපි කියනවා පඨම විභක්තිය උක්තාර්ථය. ඒ කියන්නේ ක්‍රියාවෙන් කියවෙන හෙවත් හැඟෙන නාමය. පැහැදිලිද? උක්ත අර්ථය. ඒ කියන්නේ ක්‍රියාවෙන් කියවෙනවා නම් උක්ත කියන්නේ මොකද්ද? කියපු කියන අර්ථෙනේ. කියන ලද උක්ත. උක්තය පඨම විභක්තිය කියලා අපි අහලා තියෙනව නේද? උක්තේ කියන්නේ ක්‍රියාව කරන්නා පඨම විභක්තියෙන් ඉන්නට ඕන. එහෙනම් දැනට මේ අභ්‍යාස ටික අද මතක තියාගන්න පඨම විභක්තිය කුමන අර්ථයද දෙන්නේ? අන්න ක්‍රියාව කරන්නා පඨම විභක්තියෙන්. හරිද? ඒ කියන්නේ ඒ වාක්‍ය තුල ක්‍රියාව කරන්න ඉස්මතු වෙනවා නම් ක්‍රියාව කරන්නා නම් ඉස්මතු කරන්න අවශ්‍ය ඒ තැන්වලදී ඒ කරන්නා මොකක්ද විභක්තිය? පඨම විභක්තිය. අපි මෙතනදී කිව්වේ වානරෝ ආරුහති කියලා. ක්‍රියාව කරන්නේ කවුද? වඳුරා. ඒකයි වානරෝ කියලා පඨමාවෙන් දැම්මේ. පැහැදිලිනේ? ඊට පස්සේ ဒုတိ යා විභක්තිය මොකද තේරුම? නේද? අපි කිව්වේ කර්මය නේද? කර්මය ဒုတိ යා විභක්තියෙන් කියන්නට ඕන. කර්මය කිව්වේ ක්‍රියාවට යටත් වන දෙය. කර්තෘ විසින් යම් ක්‍රියාවක් සිදු වේද නැත්නම් කර්තෘ යම් ක්‍රියාවක් කරයිද අන්න ඒ ක්‍රියාවට ලක්වන කෙනා යටත් වන කෙනා තමයි ဒုတိ යා විභක්තියෙන් තියන්නට ඕනේ. අපි කියනවා ළමයා කියවයි. පැහැදිලිද? ළමයා කියවයි. ක්‍රියාව මොකද්ද? කියවයි. කියවයි කියන ක්‍රියාවට ලක් වෙන්නේ මොකද්ද? දීලා නැහැනේ. එහෙනම් බලන්න ලක්වන දෙයක් එතන ස්තනක් පුරවන්න. අන්න පොතක් කියවයි. ළමයා පොතක් කියවයි. බාලකෝ පොත්තකං පඨති. බාලකෝ පොත්තකං පඨති. අන්න අවසාන ක්‍රියාවෙන් යටත් වන කෙනා. ඒ ක්‍රියාවට යටත් වන දෙය පොත්තකං. ඒ කියන්නේ පොත ဒုတိ යා විභක්ති. පැහැදිලිද? කර්තෘගේ ක්‍රියාවට ලක්වන භාජනය වන යටත් වන යම් දෙයක් වේද එයා තමයි ဒုတိ යා විභක්තිය ඕන. ඒක කර්ම විභක්තිත් කියලා කියනවා. ඊළඟ විභක්තිය තතිය විභක්තියනේ. තතිය විභක්තිය කොයි? ඒ තතිය විභක්තියත් අපි පාවිච්චි කරන්නේ අපි තාම මේක යෙදීමක් කතා කරේ නැහැ. ඉස්සරහට තමයි ඔය කතා කරන්නේ. අපි කියවනේ වාක්‍යයක ආකාර දෙකක් තියෙනවා කියලා නේද? කර්මකාරක වාක්‍ය සහ කර්තෘකාරක වාක්‍ය කියලා. දැන් අපි කලින් උදාහරණෙම කියමුකෝ ළමයා පොත කියවයි. ළමයා පොත කියවයි. එතකොට අවසාන ක්‍රියාවෙන් ප්‍රකාශ වන්නේ කවුරු ගැනද? ළමයා නේද? ළමයයි වැදගත්. ළමයා කියවන දේ නෙමෙයි. කියවන්නේ කවුද? ළමයා. ළමයා කියවයි. බාලකෝ පඨති. ඊළඟට අපි කියවොත් පොත ළමයා විසින් කියවේ. පොත ළමයා විසින් කියවේ. ඒ වගේ තැනකදී කවුද කියවේ? කවුද කියවෙන්නේ? පොත නේද? එහෙනම් පොත කියන එක තමයි මොකද්ද විභක්තිය? එතනදී පඨම විභක්ති භජනය කරලා තිබෙන්නේ.
ඊළඟට කියවීම කියවනවා කියන ක්‍රියාව සිදු කරන කෙනා තමයි ළමයා. ඒක මෙතනදී එහෙනම් වැදගත් වෙලා නැහැ. එහෙනම් අවසාන ක්‍රියාව කරන කෙනා නෙමෙයි අවසාන ක්‍රියාවට ලක්වන කෙනා. ලක්වන දෙය යම් වාක්‍යයක ඉස්මතු කරන්න අපට අවශ්‍ය නැහැ. දැන් කලින් මෙතනදී අපි කියවා වගේ පොත කියවේ. පොත නේද? කියවීමට ලක්වන්නේ මොකද්ද? පොත. අන්න ඒ වගේ තැන්වලදී අපි පාවිච්චි කරනවා ඒ කර්මකාරක අවස්ථාව. එතනදී ක්‍රියාව කරන කෙනා අපි කියනවා තතියා විභක්තියෙන් තියන්නට ඕන. යම් අදහසක් ගන්න ඉස්සරහට ওই පාඩම දීර්ඝව කතා කරනවා. එතකොට වැටහෙනවා. ඒක තමයි එතකොට තතියා විභක්ති කියලා කියවේ. ඊළඟට හතරවෙනි විභක්තිය මොකද්ද? හතරවෙනි විභක්තිය චතුර්ථ විභක්තිය. චතුර්ථ විභක්තිය. චතුර්ථය මොන අර්ථයේද දෙන්නේ? කර්තෘ යම් කිසි දෙයක් කෙනෙකුට දෙනවා නම් අන්න ඒ දීම ලබන්නා. දීමක් ලබන්නා නේද? අවසාන ක්‍රියාවෙන් දීම් අර්ථයක් නම් ප්‍රකාශ වන්නේ ඒ දීම ලබන කෙනා තමයි චතුර්ථ විභක්තියෙන් තියන්නට ඕන. පැහැදිලිනේ? ඊළඟට පස්වෙනි විභක්තිය මොකද්ද? පංචමී විභක්තිය. පංචමී විභක්තිය. අපි පංචමී විභක්තිය මොන වගේ තැන්වලද පාවිච්චි කළේ? යෙදුනේ මොන තැන්වලද? නේද? පුරුෂයා කෙරෙන් කියන අර්ථයක් ගත්තා නේද? ඒ කියන්නේ ගමෙන් වෙන්වීමක් ප්‍රකාශ කරනවා නේද? වෙන්වීමක්. ඒ කියන්නේ යම් ස්ථානයකින් වෙන්වීමක්, පහවීමක් ප්‍රකාශ කරනවා. ඒ වගේ මතක තියාගන්න ඔය බියවීම අර්ථයේදී විශේෂ වශයෙන්ම අපි පාළියේදී පාවිච්චි කරන්නේ මේ පංචමී විභක්තිය. සිංහයා ළමයා සිංහයාගෙන් බිය වේ. සිංහයාට බිය වේ. සිංහලෙදී කොහොම යෙදුනත් අපි පාළියෙන් යොදන්නේ බාලකෝ සිංහයාට නැත්නම් සිංහයාගෙන්. පාළියෙන් ඉන්නේ සී හස්මා භායති. පැහැදිලිද? සී හස්මා භායති. සිංහයා කෙරෙන් බිය වේ. ඉතින් අපි එතන සිංහයා කෙරෙන් බිය වේ කියලා සිංහලදී එහෙම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. සිංහයාට බිය වේ. එහෙම යදුවනම් ප්‍රමාණවත්. ඒක භාෂාව දන්න කෙනා පාළියට හරවද්දී පංචමියෙන් දාන්නේ. ඊළඟ ඡට්ඨ විභක්තිය. අන්න අයිතිය ප්‍රකාශ කරන්නේ නේද? යම් කිසි දෙයක් කෙනෙකුට අයිති නම් අන්නේ ඒ අයිති බව කියවෙන ඒ අයිති තැනත්තා හිමිකාරය. අපි මේකට කියනවා සාමි අර්ථය කියලා නේද? ස්වාමී කියන්නේ කාටද? සාමි කියන්නේ කාටද පාළියේ? හිමිකාරය නේද? අයිතිකරු. එහෙනම් ඡට්ඨ විභක්තියෙන් ප්‍රකාශ වන්නේ යමක පිළිබඳව හිමිකාරත්වයක් තිබෙන කෙනා පිළිබඳව නේද? දැන් අපි කිව්වා මෙහෙම කියන්නේ කොහොමද? ගොවියාගේ ගොන්නු කියලා. ගොවියාගේ ගොන්නු කුඹුරේ සීසායි. බාන්න පාළියට හරවන්න. ගොවියාගේ ගොන්නු කුඹුරේ සීසාති. කස්ස ගෝනා ගොන්නු කුඹුරේ. කුඹුරට මොකද්ද පාලියෙන් කියන්නේ? කෙත්ත කියලා ගමුකෝ. එතකොට කුඹුරේ කියද්දි මොකද්ද විභක්ති? කුඹුරේහි. කුඹුරේ. ඒ කියන්නේ සප්තමී විභක්තිය. එතකොට කෙත්ත කියන රූපේ බාන්න සප්තමී විභක්තියට දාන්න. කෙත්තම්හි අන්න. එහෙනම් කස්ස ගෝනා කෙත්තම්හි කසන්ති අන්න. ඒ විදිහටයි එන්නට ඕන නේද? එතකොට අපිට මෙතනින් මට කියන්න අවශ්‍ය වුණේ කාගේද ඒ ගොන්නු? ගොවියාගේ අන්න අයිතියක් හඟවනවා නේද? අන්නේ අයිතිය හඟවීම තැනදී ඒ අයිතිය කාටද? අන්නේ පුද්ගලයා ඡට්ඨ විභක්තියෙන් තමයි දන්නේ. සාමියාර්ථය නේද? සාම්‍යාර්ථ. ඊළඟ සප්තමී විභක්ති. හත්වෙනි එක. සප්තමී විභක්තිය මොන අර්ථයේදී අපි යෙදෙනවා කියලා කියනවා?
අන්න දරා සිටීම. අපි ඔකට සිංහල කියනවා ආධාර විභක්තිය. ආධාර විභක්තිය. ඒ කියන්නේ මේ කර්තෘ යම් ක්‍රියාවක් සිදු කරනවා නම් අන්නේ ක්‍රියාව යම් ස්ථානයක පවතී නම් ඒ ස්ථානය නේද? රඳා පවත්නා වූ ඒ ස්ථානය යම් තැනක් නම් එතනට අපි යොදන්නේ රඳා පවත්නා ස්ථානයේ සත්ත්වමී භක්තියෙන් යොදන්නට ඕනේ. අපි කීවා ගල උඩ වඳුරෝ නිදත් කියලා නේද? එතකොට වඳුරෝ නිදත්. ඒ නිදීමේ ක්‍රියාව වඳුරෝ කොහෙද සිදු කරන්නේ? ඒ ක්‍රියාව වීම දරන්නේ කවුද? කොහෙද සිදුවන්නේ? ගල උඩ. ඒකයි අපි මෙතනදී කීවේ. ඒ ක්‍රියාව යම් ස්ථානයකද පවතින්නේ. ආන්ගේ තැන කියන්නේ සත්ත්වමී භක්තිය. එහෙනම් බලන්න මේ වාක්‍ය පාළියට දාන්න. ආසානේ වානරා ඔව් වානරා සහිත කියන්න පුළුවන්ද? ඔව් ඉඳගෙන වගේ ඉන්නවා නම් නිසීදන්ති. ගල උඩකට ගිහිල්ලා වඳුරු ඉඳගෙන ඉන්න දැකලා තියෙනවා. ඔව් ඉඳගෙනත් ඉන්නවා වෙලාවකට නේද? නිදාගෙන සිටිත්, නිදා සිටිත්, නිදිත්. නිදත් නේද? නිදත්. සයන්ති. පාසානේ වානරා සයන්ති. ඒ විදිහට එන්නේ. ඒක තමයි සත්ත්ව විභක්තියේ සරලාර්ථය. ඊළඟට නිතරම අපට අවශ්‍ය වෙනවා මේ සත්ත්ව විභක්තිය යම්කිසි ක්‍රියාවක් සිදුවන කාලයක් මේක ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන ක්‍රියාව යම් කාලයක සිදුවනවා නම් ඒ කාලය ප්‍රකාශ කරන්න. දැන් හිරු උදාවන කල්හි කියලා කියන්නේ සූර්යයේ උග්ගච්ඡන්තේ කියලා අපි කියනවා. උග්ගච්ඡති කියන්නේ පැන නගිනවා කියන අර්ථයෙන් නේද? හිරු උදාවන කල්හි සූර්යයේ උග්ගච්ඡන්තේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිවිසෙන කල්හි භගවති පවිසන්තේ. අන්න ඒ වගේ සත්ත්ව විභක්තියෙන් ප්‍රකාශ වෙන ක්‍රියාව සිදුවන කාලයක්. පැහැදිලිද? හිරු උදාවන කල්හි මල් පිපෙයි. භාග්‍යවතුන් වහන්සේ වැඩමවන කල්හි මිනිස්යෝ වඳිත් පොදත්. අන්නේ කාලය ප්‍රකාශ වෙන්නේ. සත්ත්ව විභක්තිය. ඊළඟ විභක්තිය මොකද? සත්ත්ව කර්ණ විභක්තිය. කර්ණ විභක්තිය මොන අර්ථයද දෙන්නේ? ඔව් අහිම මතක තියාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කර්ණ විභක්තිය මොන අර්ථයද? කර්ණ කොටගෙන. ඒ කියන්නේ කර්තෘ යම් ක්‍රියාවක් කරනවා නම් අන්නේ ක්‍රියාව කරන්නට උපකාරක වන දෙය කර්ණ කොටගෙන කියන්නේ. ඒ අර්ථෙනේ තියෙන්නේ. ක්‍රියාවට උපකාරක වෙනවා. නේද? මිනිසා ගස කපයි. කොහොමද කියන්නේ? පාලියෙන් කොහොමද කියන්නේ? මිනිසා ගස කපයි. සරලව හිතන්න. මිනිසා ගස කපයි. ගස කියන කයින් කරන්නකො. මිනිසා කපයි. එතකොට මනුස්සෝ චින්දති. එතකොට ගස කපයි කිව්වොත් මනුස්සෝ අන්න එතන හිතන්න. චින්දති සිඳී. කුමක්ද සිඳින්නේ? ගස. එහෙනම් අපි කලින් කිව්වා ဒုတိ ය විභක්තිය දාන්නට ඕනේ ක්‍රියාවට ලක්වන දෙය. එහෙනම් සිඳින ක්‍රියාවට කවුද ලක්වන්නේ? ගස. එහෙනම් ගස කියන එක මොන විභක්තියද? ဒုတိ ය විභක්තිය. එහෙනම් මනුස්සෝ රුක්ඛං චින්දති. පැහැදිලිද? මනුස්සෝ රුක්ඛෝ චින්දති. එහෙම දාන්න පුළුවන්ද? එතකොට මනුස්සාත් පඨම විභක්ති. ඊට පස්සේ රුක්ඛෝ ඒ පදයට පඨම විභක්ති. එහෙනම් පඨම විභක්ති දෙකක් අර්ථ දෙකක යොදන්නට බෑ. ඒ කියන්නේ මේ උක්ත කර්තෘ ඒ වගේම අවශේෂ නාමපද කර්ම මේ කිහිපයක් පඨම විභක්තිය යොදන්නට බෑ. ඊළඟට කරණ විභක්තිය කිය හිටියේ නේද? මනුස්සෝ රුක්ඛං චින්දති. කුමක් උපකාර කරනද? කුමක් කරන කොටකටද එහෙනම් කරන්නේ? ගස සිඳින්නේ. ඔව් ආයුධයෙන් අපි කියමුකෝ. ආයුධයට පාලියෙන් කියන්නේ අපි කියමු සත්ධක කියලා නේද? සත්ධකේන
නැත්තම් පරසු පොරවෙන් පරසුනා රුක්ඛං චින්දති. ඔය විදිහට ගන්න පුළුවන් ඉතින් වචන ගොඩක්. ඒ තමයි කරණ විභක්තිය. ඊළඟට තිබෙන්නේ ඔව් කරණ විභක්තියට පස්සේ ආලපන විභක්තිය. ආලපන විභක්තිය. ආලපන විභක්තිය මොන අර්ථයද දෙනවා කියෝ? ඔව් ආමන්ත්‍රණය කරන්නට නේද? කාට හරි කෙනෙක්ට ආමන්ත්‍රණය කරන්න. දැන් ළමයෝ අපි සිංහලෙන් කියන්නේ ළමයෝ මෙහෙන්න අනේ ළමයෝ කියලා අපි ආමන්ත්‍රණය කරනවා. එහෙම නැත්නම් සිරිදාස, සිරිපාල කියලා කවුරු හරි කෙනෙක්ව ආමන්ත්‍රණය කරනවා. ආන් ඒක තමයි ආලපන. හේ පුරුෂ හේ පුරුෂා කියලා මේ ආවේ. පැහැදිලි නේද ටික එතකොට? එහෙනම් මතක තියාගන්න. මං ආයෙ අහනවා ඌ තේරුම් මොනවද කියලා. දැන් අද ගිහිල්ලා කෙටි සටහනක් මේ කියන කාරණාවලින් කෙටි සටහන මේ යන අතරතුරේදීම කෙටි සටහනක් දාගන්න. එතකොට හරි පහසුයි. ආය වෙලාවක මේ අභ්‍යාසය කරද්දි මෙතෙන් දාන්න ඕනේ හරි විභක්තිය මොකක්ද කියලා තේරුම් ගන්නට අර සටහනේ බලා ගන්න පුළුවන්. මේ විභක්තිය ဒုတိ ය විභක්තිය මේ අර්ථය දෙන්නේ. ඊට පස්සේ නම් වාක්‍ය අහලා තිබෙන්නේ මේ බඳු පදයක්. එහෙනම් එතනදී ගැලපෙන්නේ ဒုတိ ය විභක්තියද තතිය විභක්තියද? හරි පහසුයි ඒක නිසා. මෙන්න මේ මූලික સિદ્ધාන්ත ටික හරියට දැනගත්තාම කිසිම අපහසුාවක් නැහැ. කරගෙන යන්න පුළුවන්. හරි සරලයි. සිංහල වගේමයි නේද? එහෙනම් ඊළඟ කොටස බලනවද? තුන්වෙනි අභ්‍යාසයේ දෙවෙනි කොටස. පාලියට නැගිය යුතු කොටස. කියන්න බලන්න. ඔව් සුනකෝ භුඤ්ජති. ඊළඟ ඔව් වානරා ආරුහන්ති. හරි. 3 ඔව් ධාවන්ති නෙමෙයි ධාවන්ති. මහ ප්‍රාණාක්ෂර උච්චාරණයෙන් ඕනේ. එදා මං කිව්වේ නේද? අල්ප ප්‍රාණ මහ ප්‍රාණ එක අකුරක් වෙනස් වෙද්දී අර්ථය එහෙන් පිටින්ම වෙනස් වන්නට පුළුවන්. ධාවන්ති 4 ඊළඟ හය ඔව් අජා සිටිත්. එහෙම කියන්නට බෑ. පාලි වචනේ සිංහල වචනේ කලවම් කරලා එහෙම කියන්නට බෑ. නේද? මොනවාද සිටිනවා කියන එකට පාලියෙන් කියන්නේ ක්‍රියාපදේ මොකද්ද? ඔව් තිට්ඨති. එතකොට එළුවෝ අජා සිටිත් තිට්ඨන්ති. අජා තිට්ඨන්ති. 7 වෙලෙන්දා වානිජෝ ඇවිදී ගච්ඡති. අපි ඇවිදිනවට වෙන වචනයක් කියන මොකද්ද පාලියේදී? ඇවිදිනවට ආහින්දති කියලා කියනවා නේද? එතකොට ඇවිදිනවා කියන එකට ඔන්න ඒ වචන දෙකම කියනවා. ආහින්දති කියලාත් කියනවා, අටති කියලාත් කියනවා. මතකද? එතකොට කොහොමද දාන්න ඕනේ මේ වාක්‍ය කොහොමද හරියන්නේ? වෙලෙන්දා ඇවිදි කොහොමද කියන්නේ පාලියෙන්? වානිජෝ ආහින්දති නැත්නම් වානිජෝ අටති. මතක තියාගන්න. අට මොකක්ද අට? හරවා රතවා සෝදයි.
රාජකා සෝදයි දෝවති ධෝවති නේද? ඒක වචනෙන් එන්න ඕනේ. එතකොට රජකෝ ධෝවති. රජකෝ ධෝවති. 9 මුවා සිටි මිගා තිට්ටම් තිට්ටති. මිගා තිට්ඨති. මිගෝ ඔව් මුවා නේද? ඒක වචනයි. මිගෝ තිට්ඨති. 10 ගොන්නු සීසාත් ගෝනා සීසාත් සීසානවා කියන්නේ මොකක්ද අතුනාස? කසන්ති ඈ? කසන්ති. දැකලා තියෙනවද ගොන්නු සීසාන? ගොන්නු සීසාත් ගෝනා කසන්ති. 11 ගොවියා සාරයි. කස්සකෝ කනති. ඔව්. කහනති කනති එහෙම නෙමෙයි. කහනති මහ ප්‍රාණ කහකාරය. 12 මිනිසාගේ අශ්වය මනුස්සස්ස අශ්වය අස්සෝ 13 කම්කරුවාගේ ගම කම්මකාරස්ස ගාම 14 අන්නාගේ ගොන්නු ගෝපාලස්ස ගෝනා ගෝපල්ලාගේ ගොන්නු ගෝපාලස්ස ගෝනා. ගෝපාලස්ස මොකද විභක්ති? ඔව් චට්ටි විභක්ති ඒක වචනයි නේද? ගොන්නු මොකද ලිංග විභක්ති වචන? ගෝනා කියන එකේ පඨම විභක්ති බහුවචන 15 ලියන්නා පහනක් ගෙනයයි. ලේඛකෝ දීපේ ආහාරම්. මොකද්ද? ගෙන යයි. ගෙන යනවට පාලිය මොකද්ද කියන්නේ? හරති. දැන් මෙතනදී ලියන්නා කියන්නේ ඒක වචනේද බහුවචන? පහනක් කියන එක අමතක කරන්නකෝ. එතකොට තියෙන්නේ ලියන්නා ගෙන යයි නේද? ලියන්නාට පාලිය මොකද අපි කියේ? ඔව් ලේඛක. මෙතන පඨමාද ဒ ුතියාද මොකක්ද විභක්තිය? පඨමා විභක්තියනේ. එහෙනම් ලේඛකෝ ගෙන යයි. හරති. ලේඛකෝ හරති. දැන් එතකොට ගෙන යයි කියන්නේ ක්‍රියාව කුමක්ද ගෙන යන්නේ? පහනක්. එහෙනම් අපි කීවා කර්තෘගේ ක්‍රියාවට ලක්වන පදය නැත්නම් කර්තෘගේ ක්‍රියාවෙන් යම් බලපෑමකට ලක්වන පදේ අපි දානවා කිය මොන විභක්තියෙන්ද? ဒ ුතියා විභක්තිය නේද? එහෙනම් පහනක් කියන එක මොන විභක්තියෙන් එන්න ඕන? එතකොට කොහොමද එන්නේ? දීපං. අන්න ලේඛකෝ දීපං හරති. 16 මිනිස්සු ඇනව නිද මනුස්සා මංචේසු සයන්ති. 17 සිංහයා නෙමෙයි සිංහයෝ නේද? සිංහයෝ මුවන් කත්. සීහා කහාදන්ති. සීහා මිගේ කහාදන්ති. 18 කියන්නේ මොකද්ද? දාසයෝ ගසට නැගෙත්. ගසට කියන එක අමතක කරන්නකෝ. ගසට කියන එක අමතක කරන්න. සරලව ගමු. දාසයෝ නැගෙත්. වන්න පරිවර්තනය කරන්න. දාසයෝ දාසා ආරුහන්ති. ආරුහන්ති අපි කීවා ක්‍රියාවෙන් ප්‍රකාශ වන්නේ ගමනාර්ථයක් නම් නේද? මෙතනින් නගිනවා කියන්නේ
කර්තෘගේ යෑම ප්‍රකාශ වන්නේ. ගමනාර්ථයක් කිව්වේ ඒකයි. එහෙනම් ගසට කියන එක මොන විභක්තියෙන්ද තියන්නට ඕන? ඔව්. කරණ විභක්තියෙන්ද? මොන විභක්තියෙන් තියන්න ඕන කිව්වේ? ဒုတိယ විභක්තියෙන්. අන්න යන්නේ කොතැනටද? අන්න ඒ අර්ථය ප්‍රකාශ වන්නේ පාළියේදී ဒုတိ යයි මතක තියාගන්න. ගමනාර්ථය ප්‍රකාශ වන්නේ ဒုတိ යයි නැත්නම් ප්‍රකාශ කරන්නට පාළිය යොදන්නේ ඒ පදය ဒုတိ යයි විභක්තිය. එතකොට දාසයෝ ගසට නැගෙත් දාසා රුක්ඛං ආරුහන්ති. ඔකේ අතරමඟදී මේ හැම මුණ ගැසෙන කරුණු ලියා ගන්න. ඉස්සරහට අවශ්‍ය වෙනවා. 19 ඔව් අටන්ති එහෙම ගත්තා. නැත්නම් ආහින්දන්ති. සොරු ඇවිදිත්. අපි එහෙම ගමුකෝ. සොරු ඇවිදිත්. එතකොට චෝරා ආහින්දන්ති නැත්නම් චෝරා අටන්ති. සොරු ඇවිදිත්. එතකොට මේ ඇවිදිනවා කියන ක්‍රියාව කොහෙද රඳා පවතිලා තිබෙන්නේ? ඒ ක්‍රියාවට උපකාරක වෙලා තියෙන්නේ ගම නේද? එහෙනම් අපි කියවා ක්‍රියාව දරා සිටින අර්ථය මොන විභක්තියෙන්ද යොදන්නේ නාමපදේ? සත්ත්මී භක්තියෙන් නේද? ඇවිදිත්. කොහෙද ඇවිදින්නේ? ගමේ. එහෙනම් ගමේ කියන්නේ මොන විභක්තියද? සත්ත්මී. සත්ත්මී භක්තිය. එතකොට කොහොමද පරිවර්තන එන්න ඕන? ඔව්. චෝරාගාමි ගච්ඡanti කමක් නැහැ. චෝරාගාමි ආහින්දන්ති. ගොඩක්ම හරි එහෙම යදුවට. 20 අවසාන එක කියන්න බලන්න. ගෝපල්ලා ඔව් ගෝපාලෝ ගෝණං ආහරති. අන්න ගෙන එයි. එක ගෙන යයි කියවනම් එහෙම? ඔව් ගෙන යයි කියවනම් හරති නේද? ආ කියන උපසර්ගයේ අයින් කරලා අනිකම හරති. ගෝපාලෝ ගෝණං හරති. පැහැදිලි නේද කියපු ටික? ඒ වාක්‍ය අතර මොනක් හරි විශේෂ තැනක් තියෙනවද දැනගන්න. එතකොට ওই විදිහට තමයි තුන්වෙනි අභ්‍යාසය. පැහැදිලි නේ? පහසුවෙන් කරන්නට පුළුවන්. ටිකක් උත්සාහ කරන්න. අර කියා වගේ ඒ වචනයට අදාළ නාම පදයක් නම් ලිංග විභක්ති වචන අපි ලියනවා. ක්‍රියාපදයක් නම් මොකද්ද? මොකද්ද පුරුෂ බෙහෙදේ ලියනවා. ඊට පස්සේ ඒක වචන බහුවචන බෙහෙදේ ලියනවා. කාල බෙහෙදේ ලියනවා. ඔය විදිහට පුරුදු වෙද්දී අභ්‍යාස කීපයක් අද්දී බේටම ඔක පාඩම් හිටිනවා මතක හිටිනවා. ඊට පස්සේ වැදගත් කරණයක් සංලක්ෂය. ගිය සතියේ මේක කීවද? සංලක්ෂය කියන කොටස කමක් නැහැ බලාගන්නකො. මේ අභ්‍යාසයේහි යොදා තිබෙන සියලුම ක්‍රියාපද පඨම පුරුෂයට ඇතුළත් වේ. දීලා තියෙන හැම ක්‍රියාපදයක්ම පඨම පුරුෂ. ඇයි හේතුව? හැම නාම පදයක්මත් මෙතෙන් එනකන් තාම කතා කළේ පඨම පුරුෂය විතරයි නේද? උත්තම පුරුෂ කියේ මොනවද? මම, අපි. මධ්‍යම පුරුෂ කියේ? ඔව්, තෝ, තොපි, තෙපි නේද? මේ ඉදිරියේ ඉන්න අය පිළිබඳව කරන ආමන්ත්‍රණය. ඒ වගේ තැනක් මුණ ගැසුනේ නැහැනේ වාක්‍යයක. ඔන්න කියනවා මජ්ක්‍ධිම පුරුෂ ක්‍රියාපද අතුරෙන් ඒක වචනයේ ත්වං යන්න සමගද බහුවචනයේ තුම් හේ යන්න සමගද යෙදිය හැකි වේ. අන්කිසි පදයක් කර්තෘ වී සිටි විට නොයෙදිය හැකි වේ. එහෙනම් මජ්ක්‍ධිම පුරුෂ ක්‍රියාවක යෙදෙන වෙලාවදී කර්තෘ කොහොමද යදන්නට ඕනේ? ඒක වචන නම් ත්වං, බහුවචන නම් තුම් හේ. මතකද? ත්වං තුම් හේ ඉස්සරහට මේ වර්ණගීම හම්බ වෙනවා. උත්තම පුරුෂ අවස්ථාවේදී නම් ඒක වචන රූපය අහං, බහුවචන රූපය මයං. නැත්තම් අම්හේ කියන වචනේ පාවිච්චි කරනවා. අන් පදයන් හා යොදන්නට බෑ. එබැවින් දෙවෙනි තුන්වෙනි පුරුෂ දෙකෙහි මේ වචන පහ පමණක් යෙදෙයිද භාෂාවේ තිබෙන ඉතිරි නාම පද සියල්ල පඨම පුරුෂයේ යෙදෙයිද සැලකිය යුතුයි. නේද? හරි සරල කාරණයක්. උත්තම පුරුෂ මොනවද වචන ටික අපි කියවෙතකොට?
ওই ඡේදයෙන් කියලා තියෙන්නේ මෙන්න මේ කාරණේ. පැහැදිලි නේද? පුරුෂය උත්තම නම් උත්තම පුරුෂ නම් ඒක වචන අවස්ථාවේදී දෙන්නේ මම. ඒ කියන්නේ අහං. බහුවචන අවස්ථාවේදී නම් අපි. ඒ කියන්නේ මයං අම්හේ ඔන්න රූප දෙක. ඊළඟට මධ්‍යම පුරුෂ අවස්ථාවේදී ඒක වචන නම් ත්වං. ඒ කියන්නේ තෝ. බහුවචන අවස්ථාවේදී තුම්හේ තෙපි කියන රූපේ නේද? අයි මේ පඨම පුරුෂයට ලියලා නැත්නම් මොනවද? මේ දෙක හැරෙන්න අහං ත්වං ඔය පද දෙක හැරෙන්න භාෂාවේ ඉතිරි ඒක වචන පද බහුවචන ස්වරූප තියෙනවා නම් ඒක සියල්ල අයත් වන්නේ පඨම පුරුෂ බහුවචන අවස්ථාවට. පැහැදිලි නේද? ඔන්න ඔය කාරණේ තමයි එතනින් එතකොට කියන්නේ. ඊළඟට තියෙන්නේ එහෙනම් හතරවෙනි අභ්‍යාසය. ඒ අභ්‍යාසය කරන්න උත්සාහ කරන්න. දවසේදී හතරවෙනි අභ්‍යාසයයි දැන් අද පස්වෙනි අභ්‍යාසයට අදාළ පාඩම් කොටස කතා කරනවා. ඒ අභ්‍යාසයයි කරගෙන එන්නට ඕනේ. පුළුවන් නේද? හතරවෙනි අභ්‍යාසය පස්වෙනි අභ්‍යාසය දෙකම පහසුයි. දැන් වැටහෙනවනේ යන ක්‍රමය මොකක්ද කියලා. දැන් ඔන්න කතා කරනවා ධාතු කොටස්. එතකොට කියනවා නාමයන්ගේ වර්ණගීම ලිංග වශයෙන් හා අන්ත වශයෙන් වෙනස් වුණා කියලා. මතකයිනේ නේද? නාම පදයක් වර්ණගද්දී අපි කියවා පුරිස කියන ශබ්දයේ මොන ස්වරයක්ද අන්ත කොට පවතින්නේ? අකාරය. එහෙනම් ඒවට කියවා අකාරාන්ත ශබ්ද. ඒ වගේ මේක පුල්ලිංග ශබ්දයක් නේද? ඔය විදිහට නෙමෙයි ආකාරාන්ත අවස්ථාවේ එන ඉත්තිලිංග ශබ්ද ඒ වෙන විදිහකට වර්ණගන්නේ. නපුංසක ලිංග ශබ්ද ආයෙ වෙනත් විදිහකට වර්ණගන්නේ. ඒකයි මේ කියවේ නාමයක් වර්ණගෙද්දී ලිංග වශයෙන් උත් වෙනස් වන්නට පුළුවන්. වචනේ අන්ත වශයෙන් උත් වෙනස් වන්නට පුළුවන්. ඒ නාම පදයක්. දැන් කියනවා ක්‍රියාපදයක් කොහොමද? ක්‍රියාවන්ගේ වර්ණගීම ඒ ධාතු කොටස් වශයෙන් වෙනස් වෙනවා. ධාතුවක් කියලා කියේ මොකක්ද අපි? ක්‍රියාපදයක මූල රූපයක් නේද? මූල අවස්ථාව. අන්නේ ධාතුව අණුව. ඒ කියන්නේ ධාතුව කුමන ක්‍රියා ධාතු ගණයකට අයත් වනවාද? මේ කියන කාරණාවන වෙනස් වෙන ධාතු ඉස්සරහට වර්ණන් වෙන්නට ඕන කොයි විදිහටද කියන එක. ධාතුන්ගේ සියලු කොටස් පිළිබඳ විස්තරයක් දැක්වීමට මේ අවස්ථාව නොවේ කියලා කියනවා. නේද? සම්පූර්ණ ධාතු පිළිබඳ විග්‍රහයක් කරන්නේ නැහැ මෙතනදී. නමුත් අපි බලමු මේ විස්තරයනේ. එබැවින් මුලින් දැක් වූ භූ ධාතු කොටස හැර බහුල ව්‍යවහාරයේහි පැමිණෙන තවත් කොටස් දෙකක් මෙහිදී දක්වනු ලැබේ. දැන් මුලින් කතා කරා පචති කියන ක්‍රියාපදය. පචති කියන ක්‍රියාපදය කතා කරද්දී කුමන ධාතුවකටද ඒක අයත් වන්නේ? අපි කිව්වේ පච ධාතුව ධාතු ගණය මොකද්ද? භූ ධාතු ගණය කියලා කියව නේද? භූ කියන ධාතු ගණය. දැන් කියන්නට යනවා චුරාදී කියන ධාතු ගණය. හොඳට බලන්න මේ වෙනස. පචති කියන රූප නැත්නම් පච කියන ධාතුව වර්තමාන රූපයේදී කොයි විදිහටද වර්ණගුනේ? පචති පචන්ති ඔය එක රූපයයි තිබුණේ. හැබැයි ඉස්සරහට ඔය යට දීලා තියෙන එක බලන්නකෝ. පඨම රූප දෙකක් තියෙනවා. පාලේති පාලෙන්ති කියලා රූපයකුත් තියෙනවා. පාලයති පාලයන්ති කියලා තවත් රූපයක් තියෙනවා නේද? එහෙනම් අන්නේ වෙනස තමයි මේ ධාතු ඝන වශයෙන් බෙදන්නට හේතු වුනේ. චුරාදී ඝන නම් කොටසට අයත් ධාතුහු රූප දෙකකින් වර්ණගෙත්. කලින් භුවාදී ධාතු ගණයේදී එක රූපයයි. දැන් රූප දෙකක් තියෙනවා. රැකීම් අර්ථ ඇති පාල ධාතුව නේද? පාල ධාතුව. පාල ධාතුව. පාල රක්ඛණය කියන නේද? පාල කියන ධාතුව රක්ඛණය. රැකීම් අර්ථයෙන්. तो රැකීම් අර්ථ ඇති පාල ධාතුව. හරිද? පාලේ පාලය යන රූප දෙකක් තිබේ.
ඒ මෙසේ වරණැගේ කියලා කියනවා. බලන්න එක කියවන්න. පළවෙනි ආකාරය මොකද්ද? ඔව්. පාලේති පාලෙන්ති. මජ්ක්‍ධිම පුරුෂ? පාලේසි පාලේත. උත්තම පුරුෂ? පාලේමි පාලේම. ඔය විදිහට එක ආකාරයක් තිබෙනවා. දෙවෙනි ආකාරය මොකද්ද? පඨම පුරුෂ පාලේති පාලයන්ති. මජ්ක්‍ධිම පුරුෂ පාලයසි පාලයත. උත්තම පුරුෂ පාලයාමි පාලයාම. එහෙනම් බලන්න අර්ථයේ කිසිදු වෙනසක් වෙලා නැහැ නේද? අර්ථයේ වෙනසක් නැහැ. හැබැයි එකම අර්ථය දෙන්න එකම ක්‍රියා ධාතුව ආකාර දෙකකට වර්ණන් වෙලා තිබෙනවා. ඒකයි මේ චුරාදී ධාතු ගණයේ තිබෙන වෙනස කලින් කතා කරන ආදී ධාතු ගණයට වඩා. මීට සමානසේ වර්ණගෙන ක්‍රියාවලින් සමහරක්. ඒ කියන්නේ මේ පාල කියන ක්‍රියා ධාතුවට සමාන ආකාරයෙන් වර්ණගෙන තව ක්‍රියාපද කිහිපයක් කියලා දෙන්නට හදන්නේ. ඔය ටික හොඳට මතක තියාගන්න. කටපාඩම් කරන්න ඕන. හරිද? බලන්න ජාලේති කියන ක්‍රියාපදේ වර්ණන් වන්නේ වගේ. ඔව් ජාලේමි ජාලේමි. ඒකයි විදියක්. අනිත් ක්‍රමය කොහොමද? ජාලයති ජාලයන්ති. අන්න හරි. ඒ විදිහට එන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් නේද? ඒ තියෙන හැම ක්‍රියාපදයක්ම ඒ රූප දෙකම ලැබෙන විදිහට එකම වචනේ 3-4 වතාවක් වර්ණන් කරන්න. කටට හොඳට හුරුවන්නට. බලන්නකෝ ඒක පද ටික මොනවද තේරුම්? ජාලේති මාරේති මරයි. චෝරේති දේසේති ඨපේති තබයි. ඕලෝකේති චින්තේති පූජේති පීලේති පෙළනවා නේද? උදේති උඩ්ඩේති ඡාදේති වසනවා. බහලා දානවා කියන අර්ථය තියෙනවා. එහෙනම් ওই ක්‍රියාපද ටික කටපාඩමේ තියෙන්නට ඕනේ. ඒ කතා කළේ චුරාදි ධාතු ගණය. ඊළඟට කියනවා කියාදී ධාතු ගණය ගැන. නැත්නම් 14 වෙනි අනුංකයට තියෙන තවත් කොටසක් මීට වෙනස්ව වර්ණගේ. ඒ කියන්නේ දැන් අපි පච ධාතුව පචන්ති ආකාරයට වර්ණන්නවා. පාල ධාතුව පාලෙන්ති පාලේති පාලෙන්ති පාලේති පාලයන්ති කියලා රූප දෙකකට වර්ණන්නවා. මෙතනදී තවත් ධාතු ගණයක් නේද? ක්‍රියා රූපයක් වර්ණන් වෙන තවත් අලුත් ආකාරයක් කියලා දෙනවා. විපූර්ව කී ධාතුව. විපූර්ව කී ධාතුව. කී ධාතුව විනිමය අර්ථයේ තමයි යෙදෙන්නේ නේද? මිලදී ගැනීම වගේ අර්ථවල යෙදෙනවා. මෙතනදී කියන්නේ විපූර්ව කී ධාතුව. ඒ කියන්නේ ඔන්න ඔය අවස්ථාව කතා කරන්නේ. එතනදිත් බලන්නකො විපූර්ව කී ධාතුව. ඒක වචන අවස්ථාවක් තිබෙනවා, බහුවචන අවස්ථාවක් තියෙනවා. පඨම පුරුෂය කොහොමද වර්ණන් වෙන්නේ? වික්කිනාති වික්කිනන්ති. මජ්ක්‍ධිම පුරුෂය වික්කිනාසි වික්කිනාත. උත්තම පුරුෂය වික්කිනාමි වික්කිනාම. පැහැදිලි නේද? ඔය විදිහට තමයි වර්ණන් වෙන්නට ඕන. එහෙනම් මෙතනදී බලන්න දැන් අපි කී කියන ධාතුව, කී ධාතුව අර මුලින් කතා කර පච ධාතුව වගේ වර්ණන් වුණා නම් එහෙම කොහොමද දෙන්න ඕනේ? වර්තමාන කාලේදී පච කියන ක්‍රියාව පදයට නැත්තම් පච කියන ක්‍රියා ධාතුවෙන් අනතුරුව තී කියන වර්තමානක් ක්‍රියා විභක්තිය යෙදුනේ. කෙලින්ම පචති කියලා යෙදුණා.
ඒ ධාතු ගණයටම අයිති වුණා නම් මේ කී කියන ධාතුව කොහොමද දෙන්න ඕනේ? මැද මූර්ධජ නකාරයක් එනවද? නැහැනේ නේද? එහෙනම් සරලව කීති මෙන්න වගේ රූපයක් තමයි හැදෙන්න ඕනේ. හැබැයි පාළි එහෙම රූපයක් තිබෙනවද? නැහැ. අන්න ඒකයි කිව්වේ. මේ කිනාති කියන පදේ නැත්තම් වික්කිනාති කියන පදේ මුලින් කතා කළ පචතේ කියන ක්‍රියාරූපය වගේ නෙමෙයි. ඊට වඩා වෙනස් ධාතු ගණයක. අන්න ඒකයි අපට අලුත් ධාතු ගණයක් ගැන කතා කරන්න මෙතනදී අවශ්‍ය වුණේ. පැහැදිලිද කියන කතාව? ඒක නිසා මතක තියාගන්න ඔය විපූර්ව කී ධාතුව. ඔය විදිහට තමයි වික්කිනාති, වික්කිනන්ති, වික්කිනාසි, වික්කිනාත, වික්කිනාමි, වික්කිනා එකක් තියෙනව නේද? බලන්න මේ ටිකක්. කිනාති මොනවද තේරුම්? කිනාති මිලයට ගනි. මිනාති මණි නේද? ජානාති දනි. ජිනාති දිනයි. ගන්හාති උග්ගන්හාති උගනි නේද? අර එතනදී බලන්නකො උපසර්ගයක එක අවස්ථාවක් තියෙන නේද? ගන්හාති කියන්නේ ගනි. ගන්හාති කියන්නේ ගනි. ගන්හාති කියන පදේ තේරුම මොකද්ද? ගන්නව නේද? ගනි. අන්න ඒ ගන්හාති කියන ක්‍රියාපදයට මුලින් උ කියන උපසර්ගය දීම නිසා උ ගන්හාති. ගන්හාති කියන ක්‍රියාපදයේ පළවෙනි අක්ෂරය ද්විත්ව වෙනවා. නේද? අක්ෂර ද්විත්ව වීම නිසා උග්ගන්හාති කියන පදේ හැදෙනවා. තේරුම උගනි. අන්න මූල රූප අවස්ථාවෙන් සම්පූර්ණම වෙනස් වෙලා නේද? ඒකයි කියන්නේ යම් තැනක සමහර විටක ධාතුවක් මුලෙන් උපසර්ගයක් යෙදුනහම සම්පූර්ණයේ ධාත්වාර්ථය වෙනස් වෙනවා කියලා. නේද? ඉතින් මේ තියෙන මේ වගේ අවස්ථාවක් තමයි ඔය. ධාත්වර්ථං බාධතේ කස්චිත් කියලා එන්නේ. කිසියම් උපසර්ගයක් තිබෙනවා එතනදී ඒ උපසර්ගය යෙදුනාම ධාතු අර්ථයට බාධා වෙනවා. වෙනස් වෙනවා සම්පූර්ණයෙන්. මේ වගේ අවස්ථාවක්. එතකොට අපි උග්ගන්හාති කියන පදේ කතා කළේ. ඊට පස්සේ තියෙනවා සුනාති. මොකද්ද සුනාති කියන්නේ? ඔව් අසයි. සුනාත ධාරේත චරාත ධම්මේ කියලා ඉන්නේ. අසහු මහණෙනි අසහු සුනාත භික්කවෝ සුනාත භික්කවේ. ඊට පස්සේ ඕචිනාති කියන්නේ කඩා රැස් කරයි. මෙන්න මේ යනාදිය මීට සමානසේ වර්ණගෙයි. ඔය විදිහට තමයි මේ පාඩම තිබෙන්නේ. හැබැයි ඉතින් මේ පාඩමේ පොතේ මේ කොටස තිබුණට අපි මෙතනදී මීට වඩා යම් දුරකට දැනගන්නට ඕන. පැහැදිලිද? දැන් මෙතනදී අපි කතා කරා පචති කියන ක්‍රියාව පච ධාතුයෙන් වර්ණන් වෙනවා බුහාදී ධාතු ගණයට අදාළව. ඊළඟට පාලේති කියන අවස්ථාව චුරාදි ධාතු ගණය කියවා. ඊට පස්සේ මේ වීපූර්ව කී ධාතුව කියාදි ධාතු ගණය. ඉතින් ඒ කියන්නේ මේ pāli භාෂාවේ ක්‍රියාරූපයක නැත්නම් ඒ ධාතුව අවස්ථාවන්හි ධාතු ගණ වෙනස් අවස්ථා කීපයන් තමයි කතා කළේ. දැන් ඉතින් තව ටික වෙලාවක් තියෙන නිසා අපි මේ ක්‍රියා ධාතු ගැන ඊළඟ දවසේ පොඩ්ඩක් වැඩිදුර කතා කරමු. පාලි භාෂාවේ තියෙන ප්‍රධාන ධාතු ගණ කිහිපයක් නේ. ධාතු ගණ 7ක් කතා කරනවානේ.
භුවාදි ධාතුව, රුද්ධාදි ධාතුව, දිවාදි ධාතුව, ස්වාදි ධාතුව, කියාදි ධාතු කියන්නේ ධාතු ගණය, කියාදි ධාතු ගණය, තනාදි ධාතු ගණය, චුරාදි ධාතු ගණය. පැහැදිලිද? භුවාදි ධාතු ගණය, රුද්ධාදි ධාතු ගණය, දිවාදි ධාතු ගණය, ස්වාදි ධාතු ගණය, කියාදි ධාතු ගණය, තනාදි ධාතු ගණය, චුරාදි ධාතු ගණය. ලියා ගන්නකො පොතේ. පාලි භාෂාවේ එහෙනම් එනවා ඔන්න ඔය කියන ක්‍රියා ධාතු ගණ 7ක් නේද? ක්‍රියා ධාතු ගණ 7ක්. ඒ වගේම ඔය ක්‍රියා ධාතු ගණ 7 තමාට අදාළව ක්‍රියාපදයක් සැදෙද්දී ඒ ධාතුව වෙනස් වන ආකාරය නැත්නම් ඒ ධාතුවට එක්කාසු වන ක්‍රියා විභක්ති ප්‍රත්‍ය එතනට මුලින් එක්කාසු වෙන විශේෂ වශයෙන් අපි කියනවා ප්‍රත්‍යක් විකරණ කියලා. විකරණ ප්‍රත්‍යක් කියලා එක්කාසු වෙනවා. හරිද? අන්නේ විකරණ ප්‍රත්‍ය ඒ ධාතු ගණයට වෙනස්. අන්නේ වෙනස නිසා තමයි විකරණ ප්‍රත්‍ය වෙනස නිසා තමයි මේ විදිහට ඒ ධාතු ගණයට අදාළ ක්‍රියා රූප වෙනස් වන්නේ. මම මේ කාරණා ටික අතිරේකයක් හැටියට කියන්නේ යම් ප්‍රමාණයක් දරා ගන්න උත්සාහ කරන්න මතක තියාගන්න. මොකද භාෂාවේ ඉස්සරහට යද්දී අපට මේ ටික අවශ්‍ය වෙනවා. ඉතින් යම් විදිහකට වැටහෙන්නේ නැත්නම් කිහිප වතාවක් හරි අහන්න. ඒත් දරා ගන්න අමාරු නම් පොඩ්ඩකට පැත්තකින් තියන්න. ඉස්සරහදී ආය වතාවක් මේ කතා කරනවා. මෙතනදී මේ ක්‍රියා පිළිබඳව යම් අදහසක් පැහැදිලිවම දෙන්න අවශ්‍ය නිසා තමයි මේ විදිහට කතා කරන්නේ යම් පමණක් දුරට. ඒ විකරණ ප්‍රත්‍ය
හරිද? ඔය ධාතු ගණ 7ට අදාළ වෙන වෙනස් විකරණ ප්‍රත්‍ය කිහිපයක් තිබෙනවා. ඔක බාලාවතාර දෙනවා බුහාදී ධාතු ගණයට බුහාදිතෝ උරුද්ධාදිතෝ නිග්ගහිත පුබ්බංච දිවාදිතෝ යෝ ඊට පස්සේ ඔය විදිහට එනවා නේද? චුරාදිතෝ නේනය තනාදිතෝ ඕයිරා ඔන්න ඔය විදිහට සූත්‍ර කිහිපයක් එනවා. ඒ සූත්‍ර ටික මතක තියාගත්තාම ඔය ඉබේටම මතක හිටිනවා. ඉතින් දැනට ඔය ටික මතක තියාගන්න උත්සාහ කරන්න. අපි ඊළඟ දවසේ කතා කරමු දල හැඳින්වීමක්. දැන් මෙතනදී අපි කතා කරන්නේ චුරාදී ධාතු ගණයට අදාළව ක්‍රියාරූප දෙකක් ගැන නේද? චුරාදී ධාතු ගණේ පාල ක්‍රියා ධාතු යටතේ පාලේති පාලයති. හරිද? පාලේති පාලයති. ඇයි හේතුව? මෙන්න මේ අවස්ථා දෙකක් තියෙනවා. ඔන්න ඕකයි හේතුව මේ විදිහට ධාතුකට අදාළව ඒ ක්‍රියාරූපයේ සිදුවන වෙනස. පැහැදිලිද? ඉතින් ඒක නිසා භාෂාවේ ක්‍රියාරූප වෙනස් වීම පිළිබඳව මෙන්න මේ කියන ධාතු ගණ 7 පිළිබඳව අදහසක් තිබෙනවා නම් මනාවකට වටහා ගන්නට පුළුවන්, පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. දැනට මේ ටික මතක තියාගන්න. ඊළඟ දවසේ පාඩමේදී මම මේ එක ධාතු ගණයකට අදාළව එක ක්‍රියාවක් හැදෙන ආකාරය කෙටියෙන් මම කියලා දෙන්නම්. එතකොට වැටහෙවි ඇයි මේ විදිහට ධාතු ගණ 7ක් පිළිබඳව pāli භාෂාවේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඊට පස්සේ සමහර පදවලටයි මේ විදිහට පාලේති කියලා රූප දෙකක් තියෙන්නේ. හරිද? ඒ ප්‍රශ්න වලට සේරට විසඳුම් හම්බ වෙනවා ඔය ධාතු ගණ පිළිබඳව යම් විග්‍රහයක් කරෙද්දී. කොහොමත් භාෂාවතරණේදී ඉස්සරහට අපට හම්බ වෙනවා. මෙතනදී අපි කෙටියෙන් කතා කරමු. එහෙනම් මේ විදිහට තමයි මේ පාඩමත් තියෙන්නේ. ධාතු කොටස් කියන පාඩමේ අපි කතා කරා ක්‍රියාරූපයක් පරණගෙන තාමත් වර්තමාන කාල රූපේන කතා කරන්නේ. මේ වර්තමාන අවස්ථාවේදී ඊට අදාළ ක්‍රියාරූපය වර්ණගීමට අදාළ වන ඒ වෙනසට අදාළ වන ධාතු ගණය ඉතාම වැදගත්. ඒ ධාතු රූපය දිහා අපි හරියට බලා ගන්නට ඕන. මේක ගොඩක්ම හොඳයි කච්චායන ධාතු මංජුසා කියලා පුංචි පොතක් තිබෙනවා. කච්චායන ධාතු මංජුසා කියලා. අන්නේ කච්චායන ධාතු මංජුසාවේ තිබෙනවා ක්‍රියාව නැත්නම් මේ කියන ධාතුව සහ ධාත්වාර්ථය. අපි අර මුලින් ලියවේ පාල රක්ඝනේ ගමු ගතියන් තහ ගති නිමුත්තියන් පචපාකේ නේද? අන්නේ විදිහට කච්චායන ධාතු මංජුසාවේ එක්කාසු කරලා තිබෙනවා පාළියේ දෙන බොහෝ ක්‍රියා ධාතුන් සහ ඒ ධාතුන්ගේ අර්ථයන් මොනවද කියලා. ඉතින් අපිට ඉස්සරහට යන්න ඒක නිසා පුළුවන් තරම් මේ පාඩම් වලදී වචනයක ක්‍රියාපදයක් නැත්නම් මේ වාක්‍ය ක්‍රියාපදයක් මුණගැසෙනවනම් ඊට අදාළ ක්‍රියා ධාතුව සොයසොයා ඉගෙන ගන්නට ඕන. එතකොට හරි පහසුයි මේක ඉස්සරහට යන්න. ආසාවෙන් කරන්නට පුළුවන්. මොකද හොයන්නට දෙයක් තියෙනවා. එහෙම කරාගෙන යද්දී මේ අභ්‍යාස ටික ඉවර වෙද්දී හොඳ pāli භාෂා දැනුමක්, කියන්නේ ප්‍රාමාණික දැනුමක් කොහොමත් පළවෙනි පොත ඉවර වෙද්දී නේද? pāli පෙළ පහසුවෙන් කියව ගන්න, ධම්මපද අට කතා වගේ පරිවර්තනයක් කරගන්න සෑහෙන උපකාරීත්වයක් තිබෙනවා. අපි මේ යන ගමන් අතරතුරේදී තව ඉස්සරහට කතා කරමු මේත් සමග තව පුංචි පරිවර්තනයක්. කුමාකෝ අට කතාවකින් නැත්නම් pāli පාඨ මංජරියෙන් දවසකට පුංචි කොටසක් අරගෙන පරිවර්තනය. එතකොට පහසුවෙන් යන්නට පුළුවන්. තේරුම් ගැනීම හරිම පහසුයි. නේද? එතකොට මේ කතා කරපු ටිකෙන් තව මොන හරි ප්‍රශ්න තියෙනවද දැනගන්න? වැඩි විස්තරයක් කතා කරන්න. ඔව්. එහෙනම් බලන්න එහෙම ඒ විදිහට තව ප්‍රශ්න තියෙනවා නම් කතා කරපු දේවල් වල තව දිගුවක් කතා කළ යුතු තැන්, ගැටලු තැන්, අපහැදිලි තැන් තියෙනවා නම් ඒවා විමසන්න පුළුවන්. ශක්ති ප්‍රමාණයෙන් අපි ඒවා විග්‍රහ කරගමු. හොඳයි එහෙනම් අද දවසෙත්
අපි මේ පාඩම මෙතනින් නතර කරනවා. සිහිපත් කරගමු මෙතෙක් වෙලාවක් අපි බුද්ධ වචනයක් හදාරීම සඳහා නිවැරදි අර්ථ විග්‍රහයක් සිදු කර ගැනීම පිණිස උපකාරක වන භාෂාඥානය උපදවා ගන්නට නතු කර ගන්නට උපකාරක වන අයුරින් කළ ධර්ම මානසිකාරයක් හෝරා දෙකක කාලයක්. එනිසා එපමණකින් අපේ චිත්තසංතානයන් තුල යම්තා කුසල ධර්මයන් ඒක රාශී වුණා නම් ඒ සියලු කුසල ධර්මයන් පින් අනුමෝදන් වනු කැමැති සියලු දෙනාටම පළමු කොට පූජනීය මහා සංඝරත්නයට අනුමෝදන් වේවා. එසේ අනුමෝදන්ව මහා සංඝරත්නයේ නිදුකින් නිරෝගීව සසුන් ගුණ පිළිවෙත් වඩාවා උතුම් නිවන් සුව පිණිස හේතුපකාරක වේවා. ඒ වගේම පින් අනුමෝදන් වනු කැමැති සියලු දෙනාම දිව්‍ය මණ්ඩල ප්‍රමුඛ ලෝකවාසී සියලු සත්වයන්ටද මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුව අත්මිදිත්වා ඉක්මන් දිනක ඉක්මන් මොහොතක සුවසේම පාරමී ධර්ම සපුරා උතුම් නිවන් සුවයෙන් සැනසෙන්න මේ අපි සිදු කළ භාෂා අධ්‍යයනයේ නැත්නම් ඒ තුළ වැඩි වූ ධර්ම මනසිකාරමය කුසලය ඔවුන් සියලු දෙනාටම උපකාරක වේවා. ඒ වගේම මේ අරණක විහරණ නමින් දිගහැරෙන pāli භාෂා පාඩම් මාලාව මුළු මහත් ලෝකයකට ගෙන එන්නට වෙහෙස වන පින්නති පොඩි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අපෝපකාරක වන ඒ සියලු දෙනාටම විශේෂ වශයෙන්ම අවසාන වශයෙන් අපි කෘතඥ පූර්වකව පින් අනුමෝදන් කරමින් අදට નિયમિત pāli පාඩම මෙතනින් අවසන් කරනවා. එනම් සියලු දෙනාටම තෙරුවන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් උතුම් නිවන් සුව පිණිසම මේ ප්‍රයෝග සම්පත්තිය හේතුපකාරයක් වේවා කියලා අපි මහා සංඝ රත්නයේ ලෙස ආශිර්වාද කරනවා.